main features කියන ප්‍රධාන ලක්ෂණ file tab ඔයගොල්ලෝ file tab කියන එක දැන් ටක් ගාලා ඔලුවට දා ගන්න ඕන මතකයට ගන්න ඕන file tab කොහෙද excel වල තියෙන්නේ කියලා. ඒකේ ඉස්සරහින් ලියා ගන්න සිංහලෙන් excel application එක අභ්‍යන්තරයේ excel application එක අභ්‍යන්තරයේ ගවේෂණය සඳහා ඇති හා නිතර සිදු කරන ප්‍රධාන විධාන මෙහි අන්තර්ගත වේ. හා නිතර සිදු කරන ප්‍රධාන විධාන මෙහි අන්තර්ගත වේ. ෆයිල් ටැබ් එක මතක ඇති වලට. ෆයිල් කියන ටැබ් එක ක්ලික් කරාම බෑක් ස්ටේජ් එකට එනවා මේ වගේ. ඒ බෑක් ස්ටේජ් එකේ තමයි ඇප්ලිකේෂන් එක අභ්‍යන්තරයේ ගවේෂණය කරන්න තියෙන්නේ. ඒ වගේ අපි නිතර පාවිච්චි කරන මේ new open save as print වගේ විධාන close වගේ විධාන ටිකත් අන්තර්ගත වෙලා තියෙනවා. quick access toolbar එකෙන් මොකද්ද වෙන්නේ කියලා අපි ලියාගමු. ඇප්ලිකේෂන් එක අභ්‍යන්තරය ඇප්ලිකේෂන් එක තුල වැඩ කිරීමේදී ෂණිකව භාවිතයට ගන්නා විධාන මෙහි අන්තර්ගත වේ. මෙන්න මේ තියෙන්නේ quick access toolbar එක. එතන තමයි ෂණිකව භාවිතයට ගන්නා විධාන තියෙන්නේ. save, open, new, undo, redo, print, file ඔය වගේ file කියන එකක් මෙතන නැහැ. ඒ වගේ ෂණිකව ගන්න අපිට ඉක්මනින් ඕන කරන විධාන ටික අන්තර්ගත කරලා තියෙන quick access toolbar එකේ. ඊළඟට menu tabs කියලා කියන්නේ අපි tabs කියලා කතා කරපු දේවල් ටික මේ ටික file, home, insert, page layout, formula, data, review, views වගේ දේවල්. ඒවා තමයි menu tabs කියලා කියන්නේ. ඒක ලියා ගන්න. Excel ක්‍රියාත්මක කිරීමේදී රංගික එක මැක්කොත් හොඳයි නේද? නින්ද ගිල්ලේද රංගිකට. එක පාරක්වත් ඇන්දොත් මම අයින් කරනවා. ඉඩ කරන්න බැරි අය කරුණාකරලා යන්න. පුළුවන් අයට මේ වැඩේ කරගන්න දීලා. මොකද්ද කිව්වලම මම ඒකේ menu tabs එකේ කවුරුහරි කියන්න මම ලියන්න කිව්වේ මොකද්ද කියලා? Excel ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය වන විධාන වර්ගීකරණයක් යටතේ රඳවා ඇත්තේ මෙම තීරු තුලය. වර්ගීකරණයක් යටතේ රඳවා ඇත්තේ මෙම තීරු තුලය. ඊළඟට ribbon කියන එක ලියා ගන්න. ඇප්ලිකේෂන් එක තුල ඒ tab එකෙහි ඇප්ලිකේෂන් එක තුල ඒ tab වල tabs වල රඳවා ඇති විධාන
රඳවා ඇති විධාන තීරුවක් ආකාරයෙන් රඳවාගෙන ඇත්තේ. රඳවා ඇති විධාන තීරුවක් ආකාරයෙන් පෙන්වාගෙන ඇත්තේ. පෙන්වාගෙන ඇත්තේ මෙහිය. තීරුවක් ආකාරයෙන් පෙන්වාගෙන ඇත්තේ මෙහිය. රිබන් අදාළ විධාන තීරුවක් විදිහට ටැබ් වලට අනුගතව පෙන්වගෙන ඉන්නේ මේ තීරු තුල. එහෙම නැත්නම් රිබන්ස් තුල. ටයිටල් බාර් ඇප්ලිකේෂන් එකෙහි මාතෘකාව එහෙම නැත්නම් නාමය ඇප්ලිකේෂන් එකේ මාතෘකාව එහෙම නැත්නම් නාමය හා ගොනු නාමය පෙන්වනු ලබන්නේ මෙහිය. ගොනු නාමය ෆයිල් එකේ නම. ගොනු නාමය පෙන්වනු ලබන්නේ මෙහිය. control buttons like control buttons application එක minimize restore down maximize සහ close ලෙස පාලනය කරනු ලබන්නේ. minimize restore down maximize සහ close ලෙස close close ලෙස පාලනය කරනු ලබන්නේ මේවා මගින්ය. ලෙස පාලනය කරනු ලබන්නේ මේවා මගින්ය. home tab Excel තුල ඇති භාවිතයට ගන්නා Excel තුල ඇති නිතර භාවිතයට ගන්නා ප්‍රධාන විධාන Excel තුල ඇති නිතර භාවිතයට ගන්නා ප්‍රධාන විධාන රඳවා ඇත්තේ මෙම ටැබ් එක තුලය. ribbon group category ribbon එක තුල මෙන්න මේ විදිහට වර්ගීකරණය කරලා තියෙන මේ ඍජු කෝණාශ්‍ර කොටු වලින් වර්ගීකරණය කරලා තියෙනවා තමයි කැටගරි නැත්නම් groups කියලා කියන්නේ. ඒක ලියන්න. ribbon එකක් තුල අන්තර්ගත ribbon එකක් තුල අන්තර්ගත වන විශේෂිත වූ විධාන විශේෂිත වූ එක හා සමාන විධාන කියලා ලියන්න. ribbon එක තුල අන්තර්ගත විශේෂිත වූ එක හා සමාන විධාන රඳවා ඇත්තේ මෙහිය. රඳවා ඇත්තේ මේ තුලය. රඳවා ඇත්තේ මේ තුලය.
name box කියන එක මතක ඇති. මෙන්න මෙතන තියෙන මේ cell එකක address එක පෙන්වන තැනට කියන නම තමයි name box. තියාගන්න. worksheet එකක cell address එක පෙන්වන ස්ථානය මෙයයි. worksheet එකක cell address එක පෙන්වන ස්ථානය මෙයයි. cell address එක පෙන්වන ස්ථානය මෙයයි. uppermost cell කියලා කියනවා දන්නවා ඕනම වෙලාවක මේ උඩින්ම තියෙන පළවෙනි cell එක තමයි uppermost cell කියන්නේ. A1 ගන්න. worksheet එකක A1 නැමැති cell එක හඳුන්වන්නේ මේ නමිනි. worksheet එකක A1 නැමැති cell එක හඳුන්වනු ලබන්නේ මේ නමිනි. row එකක් කියන්නේ මොකක්ද කියන එක එයා දන්නවා හොඳට. මේ තියෙන row එකක්. එහා මේකක්ම row එකක්. එයා ගන්න. worksheet එකක වම්පස worksheet එකක වම්පස එකේ සිට ඩොට් පෙලක් එකේ සිට ඩොට් පෙලක් පහළට දිස්වන තීරු පහළට දිස්වන තීරු පහළට දිස්වන තීරු රෝවේ පහළට දිස්වන තීරු රෝවේ ඊළඟ row numbers කියන්නේ මේ rows අංකණය කරලා තියෙනවට තමයි row numbers කියලා කියන්නේ. worksheet එකක 1 2 3 4 ඩොට් පෙළක් ලෙස 1 2 3 4 ඩොට් පෙළක් ලෙස rows අංකණය කර ඇති තීරුව මෙයයි. rows අංකණය කර ඇති තීරුව මෙයයි. rows අංකණය කර ඇති තීරුව මෙයයි. ඊළඟ status bar කියලා කියන්නේ වට පෙනෙන මේ ready කියලා වම්පස පහළින්ම තියෙන කොටස status bar තත්ත්ව තීරුව. ලියන්න worksheet එකක ක්‍රියාකාරකම් වල තත්ත්වය worksheet එකක ක්‍රියාකාරකම් වල තත්ත්වය පෙන්눔 කරන්නේ මෙහිය. ක්‍රියාකාරකම් වල තත්ත්වය පෙන්눔 කරන්නේ මෙහිය. cell address එකක් කියමු මොකද්ද? column එකක් row එකක් එකට එකතු වීමෙන් හැදෙන cell එකක්. ඒ cell එක නම් කරන විදිහට කියන නම තමයි cell address කියන්නේ. දැන් මේ cell එකේ address එක B4 name box එකේ තියෙනවා. මේ cell address එක D6. ඒ cell address එක කියන්නේ cell එක නම් කරන column එකේ නමයි row එකේ නමටයි කියන නම. ලියන්න. column එකක් සහ row එකක් column එකක් සහ row එකක් එකට මුණ ගැසෙන ස්ථානයේ පවතින ලිපිනය මෙයයි.
පවතින ලිපිනය මෙයයි. formula bar. formula bar. මෙතන තියෙන්නේ formula bar එක. මේක ඉස්සර formula bar එක කියලා කියනවා. සෙල් එකක් මත පවතින ස්ලෑෂ් එකක් දාන්න. පවතින කියලා ස්ලෑෂ් එකක් දාලා ඒ කියන්නේ ස්ට්‍රෝක් එකක් පවතින ටයිප් කරන ඒ දෙකම කියන එක එතකොට ඒ කියන්නේ සෙල් එකක් මත පවතින එහෙම නැත්නම් ටයිප් කරන data එකක් හෝ සෙල් එකක් මත ඇති සමීකරණයක් පෙන්වීම සඳහා මේ භාවිතා වේ. සෙල් එකක් මත ඇති සමීකරණයක් පෙන්වීම සඳහා මේ භාවිතා වේ. column heading columns නම් කරලා තියෙනවා A B C D E F G H කියලා දිගටම අන්න ඒ තීරුවට අපි කියනවා column heading කියලා. worksheet එකක A, B, C worksheet එකක A, B, C dot පෙළක් ලෙස columns නම් කර ඇති තීරුව මෙයයි. worksheet එක A, B, C dot පෙළක් columns නම් කර ඇති තීරුව මෙයයි. a column worksheet එකක A, B, C dot පෙළක් ලෙස වමේ සිට දකුණට පවතින පේලි මේවාය. පවතින පේලි මේවාය නැත්නම් පවතින පේලියක් මෙලෙස හඳුන්වයි. sheet tabs මේ විදිහට ඔයා දන්නවා. sheet නම් කරලා තියෙන sheet 1 sheet 2 sheet 3 ආදී වශයෙන් sheets නම් කරලා තියෙන tabs නැත්නම් ඒ අංගයට කියනවා කොටසට කියනවා sheet tabs කියලා. worksheet එකක sheet 1, sheet 2 ආදී ලෙස worksheet එකක කියලා ලියවන එක වැරදි. workbook එකක කියලා ලියන්න. workbook එකක sheet 1, sheet 2 ආදී ලෙස වම්පස පහළ කෙළවරෙහි ඒ sheets නම් කර ඇති ස්ථානය sheets නම් කර ඇති ස්ථානය මෙයයි. horizontal scroll bar මේ විදිහට sheet එක scrolling කරන්න පුළුවන් අපිට. sheet එක මේ විදිහට අපිට වමට දකුණට අරයි යන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ඒ තීරුවට කියනවා horizontal scroll bar කියලා. පවතින sheet එක වම දකුණ ලෙස රැගෙන යා හැකි තීරුව වම දකුණ ලෙස නැත්නම් වමට හා දකුණට රැගෙන යා හැකි තීරුව මෙය වේ.
ඊළඟ view bar. View bar කියන්නේ මේ views තුනක් තියෙනවා. ඔයා දන්නවා views තුන. normal view එක, page layout එක, page break view එක. කියන්නේ sheet එකක් පරිශීලකයාගේ අවශ්‍යතාවයට අනුව පරිශීලකයාගේ අවශ්‍යතාවයට අනුව පෙන්වා ගැනීමට උපකාර කරන පරිශීලකයාගේ අවශ්‍යතාවයට අනුව පෙන්වා ගැනීමට උපකාර කරන අංග ඇතුළත් වන්නේ මෙහිය. පෙන්වා ගැනීමට උපකාර කරන අංග ඇතුළත් වන්නේ මෙහිය. ස්ලයිඩර් බාර්. ස්ලයිඩර් බාර්. ඒක උන්න zoom කියලා ලියාගත්තත් වඩාත් හොඳයි එතන. zoom කියලා තිබ්බනම් හොඳයි. zoom ස්ලයිඩර් බාර්. කාකයක් දාලා කාකපාදයක් දාලා zoom ස්ලයිඩර් බාර්. කියලා මෙතන ලියන්න. worksheet එකක් ක්‍රියාකරුට අවශ්‍ය පරිදි zoom in හා zoom out ක්‍රියාකරුට අවශ්‍ය පරිදි zoom in හා zoom out කිරීමට මෙමගින් අවකාශ සැලසේ. zoom in සහ zoom out කිරීමට මෙමගින් අවකාශ සැලසේ. vertical scroll bar. zoom in zoom out එක දාන්නවා මෙතන කියලා. vertical scroll bar කියලා කියන්නේ මෙන්න මේ දකුණු පසෙන් තියෙන page එක ඉහළ පහළ අරන් යන්න පුළුවන් තීරුව. worksheet එකක් අවශ්‍යතාවයට අනුව ඉහළ පහළ ගෙන යා හැකි තීරුව මෙයයි. worksheet workbook එකක පරිශීලකයාගේ අවශ්‍යතාවයට අනුව තයුතු කිරීමට ඉඩ සලසන ප්‍රදේශය මෙයයි. workbook එකක පරිශීලකයාගේ අවශ්‍යතාවය පරිදි කටයුතු කිරීමට ඉඩ සලසන ප්‍රදේශය මෙයයි. සර් මොකක්ද පරිශීලකයාගේ අවශ්‍යතාවයට අනුව කටයුතු කිරීමට ඉඩ සලසන ප්‍රදේශය මෙයයි. a cell. ඔරල් කියන්න බෑන අවසානයක මට එන සෙල් එකක් කියන එක ඔතන ලියන්නේ කොහොමද කියලා. ඉතින් ලක්ෂ්‍යය ඉන්න ඕන ගෲප් එකේ. අවසානයක කියපුවත් කියන්න පුළුවන් අය. සෙල් කියන්නේ මොකක්ද?
කොලම් එකකුයි සෙල් එකකුයි එහෙම එකක් නේද? ඔය කියන්නේ. හරියට කියන්නේ එතකොට හරි. කොලම් එකයි සෙල් එකයි එකතු වෙන ස්ථානිස. ආ. තා ටිකක් විග්‍රහ කරලා කාට හරි කියන්න පුළුවන්ද? විස්තර කරලා කාට හරි කිව්වේ කියන්නේ? ඊට වඩා සර් කොලම් එකකුයි රෝ එකකුයි එකතු වෙන්නේ සෙල් එකකද නේද? ඔව්. ඒක තමයි පුතේ. නමුත් ඒක තමයි චුට්ටක් වෙනස් විදිහට කිව්වහම නම් හරි. කොලම් එකකුයි රෝ එකකුයි එකතු වෙලා හැදෙන මොකද්ද? මාර්ද එහෙම කියන්නේ. කොලම් එකකුයි රෝ එකකුයි එකතු වුනහම හැදෙනවා මෙතන මේ වගේ කොටුවක්. ඒකට මම ඊට ඉස්සෙල්ලා නමක් කියලා දුන්නා. හැදෙන්නේ මොකද්ද මේක? හරි. මේකට වඩා උත්තර දෙන්නේ නැහැ නේ ලියන්න. වර්ක්ෂීට් එකක කොලම් එකක් හා සෙල් එකක් එකට මුණ ගැසෙන තැන ඇතිවන වර්ක්ෂීට් එක කොලම් එකක් සහ සෙල් එකක් එකට මුණ ගැහෙන තැන ඇතිවන දත්ත ගබඩා කරන ඒකකයේ හෙවත් දත්ත ගබඩා කරන ඒකකයේ හෙවත් ශෛලය වරහන් තුල කුටීරය ශෛලය වරහන් තුල කුටීරය මෙය වේ. හොඳයි. ඒ ටික ලියා ගන්න ඇති. ඒවා වැදගත් ඒවාට. Most important main features of MS Excel. දැන් මම මේවට ගොඩාක් වෙලා ගන්න. ඔයගොල්ලෝ මේවා කියව ගන්න. මේ වගේ තියෙන දේවල් ඔයාලට පුළුවන්. මෙතන තියෙන name box, මෙතන තියෙන formula bar, ඒවා දැන් ඔයාලට දැක්කපු සනින් කියන්න පුළුවන්. Row numbers, ඒ වගේම column heading, uppermost cell, a row, a column. ඒවා විග්‍රහ කර ඉන්න යන්නේ නැහැ. අපි ඒවා කතා කරපු නිසා. ඒ වගේම දැන් අපි මේවත් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේවා කතා කරන එකේ තේරුමක් නැහැ. අපි මේවා ඔක්කොම දැන් කතා කරලා ඉවරයි. හරිද? දැන් මේවා කියවා ගැනීමෙන් ඔයාට ඒ දැනුම ලබා ගන්න පුළුවන්. මේ ඔක්කොම අපි දැන් කියලා කතා කරලා පෙන්නලා ඉවරයි. ඒ නිසා මේවා පොඩි තැන් වල අපි කතා කර ඉන්න එකේ තේරුමක් නැහැ. මාස 8ක විතර ක්ලාස් එක කරනවා අපිට එහෙම හිටියට කමක් නැහැ. ඒතර වර්ක්ෂීට් වර්ක්බුක් එකක් තුල තමයි වර්ක්ෂීට්ස් හැදෙන්නේ. සලාම් එක්සෙල් හැදෙන්නේ වර්ක්ෂීට් එකක්. එක්සෙල් ඕපන් කරපු සැරින්ම අපිට හම්බෙන්නේ වර්ක්බුක් එකක්. වර්ක්බුක් එක තුල 2007-2010 වගේ ඇප්ලිකේෂන් එකක නම් ෂීට්ස් 3ක් ඩිෆෝල්ට් පවතිනවා. දැන් 2016 මම වැඩ කරන්න කර ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඒක එක ෂීට් එකයි තියෙන්නේ. ඒතර වර්ක් ෂීට් එකක් හැදෙන්නේ හැම වෙලෙම වර්ක් බුක් එකක් ඇතුලේ. එහෙම නැත්නම් වර්ක් බුක් එකක් නිර්මාණය වෙන්නේ වර්ක් ෂීට්ස් වලින්. ඒක තමයි මේකේ කියලා තියෙන්නේ. ඒ වගේම සෙල් එකක් කියන්නේ මොකක්ද කියලාත් අපි දැන් කතා කළා. ඒතර සෙල් කොච්චරද තියෙන්නේ කියලා මෙතන තියෙනවා. ඒක ඔයාගේ විභාගයට අවශ්‍ය වෙයි. අඩු ගන්න මේ ඉලක්කම් ටික හරි මතක තියාගන්න. 17 179 869 184 කියන සංඛ්‍යාව සමගින් උඩින් ඇහුවොත් වර්ක්ෂීට් එක ඇති සෙල්ස් ගණන පහත දක්වා ඇත්තේ නිවැරදිව දක්වා ඇත්තේ කියලා දැම්මොත් මේ වගේ ළඟ සංඛ්‍යා පෙන්නයි. එතකොට ඔයාලට මේක හරි එක කියලා මතක තියෙන්න ඕන. එතකොට සෙල්ස් මේ වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒක වාගේ ඔළුවේ තියෙන්න ඕන. මේක ගණන් කරගන්න බැරිනවා කියලා කිසි ගැටලුවක් නැහැ. හරිද? හැබැයි මේක හැදෙන හැටි හරි වාට ඔළුවේ තියෙන්න ඕන. මේක හැදෙන්නේ කොහොමද? XFD වැඩි වෙනවා. දසලක්ෂ 48560
76න් කියලා ඔයාලට මතකේ තියෙන්න ඕනේ. සෙල් එකක් සහ සෙල් විශාල ප්‍රමාණයක නැත්නම් සෙල් 1717 කෝටි 98,69,184කින් තමයි මේ වර්ක්ෂීට් එකක් හැදෙන්නේ. ඊට වඩා එක සෙල් එකක්වත් නැහැ. ඒක මතකේ තියෙන්න ඕනේ. සෙල් ඇඩ්‍රස් දැන් ඔයා දන්නවා. සෙල් ඇඩ්‍රස් එක හැම වෙලේම කොලම් එක සහ සෙල් එක එකට එකතු කරලා කියන්නේ සෙල් එකක් හැදෙන තැන මුණ ගැහෙන කොලම් එක මොකද්ද? සෙල් එක මොකද්ද? කොලම් එකේ නම මුලින් කියවෙන්නේ. ඊට පස්සේ රෝ එකේ නම ඊට පස්සේ කියවෙනවා. උදාහරණයක් ලෙස A1 සෙල් එකේ සෑදී ඇත්තේ A කොලම් එකයි 1 කියන සෙල් එකයි කියලා තියෙනවා. කොලම් කියන්නේ දැන් දන්නවා වමේ සිට දකුණට දිවෙන ABCD කියලා XFD දක්වා තියෙන පේලි වලට අපි කියන නම තමයි කොලම්ස් කියලා කියන්නේ. ඒතර ඒවා 16384ක් වර්ක්ෂීට් එක තියෙනවා. එක වර්ක්ෂීට් එක. රෝ එකක් කියන්නේ ඉහළ සිට පහළට වම් පසෙන් 1 2 3 ආදී ලෙස 1,48,576 දක්වා තියෙන තීරු වලට කියන නම. ඒවා රෝස් කියලා හඳුන්වනවා. ෆෝමියුලා බාර් එකත් අපි කතා කළා. සෙල් එකක් මත ඩේටා එකක් සටහන් කිරීමේදී ෆෝමියුලා බාර් එක ඇක්ටිව් වෙනවා. හැම වෙලේම සෙල් එකක් මත අපි ටයිප් කරන සැනින්ම ෆෝමියුලා බාර් එක ඇක්ටිව් වෙනවා. ඔයාලා ඒක දැකලා ඇති. මේ විදිහට අපි කිසියම් සෙල් එකක් මත මොන හරි ටයිප් කරනකොටම ෆෝමියුලා බාර් එක මෙතන තියෙනවා. බලා ගන්න. එයා ටක් ගාලා මේ ඇක්ටිව් වෙනවා. මේ cancel enter ඒ වගේම insert function කියලා ඇක්ටිව් වෙනවා. හරිද? ඒකේ මුකුත් නැත්තම් එයා disable වෙලා තියෙන්නේ. පේනවා යාට මෙතන මුකුත්ම නැහැ. ටයිප් කරන සැනින්ම ඇක්ටිව් වෙනවා. ඒක තමයි කිව්වේ. ඒ වගේ සුළු තැන් ඔයාලා අධ්‍යයනය කරන්න. එනම් ෆෝමියුලා බාර් එකේ cancel enter බටන් ක්‍රියාත්මක වීමත් සෙල් එක මත ටයිප් කරන data ෆෝමියුලා බාර් එක මත පෙන්වුම් කිරීම සිදු වේ. සාමාන්‍ය වර්ගයේ ටෙක්ස්ට් හෝ නම්බර් වර්ගයේ data එකක් සෙල් එකක් මත ටයිප් කළොත් ඒ ආකාරයෙන්ම ෆෝමියුලා බාර් එක මත පෙන්වනවා. අඩු ඉලක්කමක් හරි අකුරක් හරි ටයිප් කළොත් ඒක ඒ විදිහටම ෆෝමියුලා බාර් එකේ පෙන්වනවා. දැන් අපි මේ ටයිප් කරලා තියෙන අකුරක්. ඒක ඒ විදිහටම ෆෝමියුලා බාර් එකේ ඒ කියලා පෙන්වනවා. ඉලක්කමක් මොනවා හරි ටයිප් කළොත් ඒක ඒ විදිහටම ෆෝමියුලා බාර් එක මත පෙන්වනවා කියලා ඒ කිව්වේ. මේ ඉස්සෙල්ලා පාඩමකදීත් අපි කතා කළා. ෆෝමියුලා සමීකරණ එකක් උදාහරණයේ 10 ධන 20 වශයෙන් සෙල් එකක් මත ටයිප් කළොත් එම සමීකරණ ප්‍රතිඵලයේ ෆෝමියුලා බාර් එක පෙන්වුම් කිරීමද සිදුවනු ලබයි. ඒතකොට මේ වගේ සමීකරණයක් සමාන ලකුණු දාලා සමීකරණයක් ටයිප් කළොත් මේ ටික නෙවෙයි පෙන්වන්නේ ෆෝමියුලා බාර් එකේ උත්තරේ තමයි පෙන්වන්නේ. හරිද? අදාළ උත්තරේ සෙල් එක මත පෙන්වනවා. නමුත් ෆෝමියුලා බාර් එක මත පෙන්වන්නේ සමීකරණේ ගොඩ නැගුණ විදිහ. ඒකවා දැක්කා. name box worksheet එකක සෙල් එකක් මත යම් වෙලාවක අපි සිලෙක්ට් කරලා තිබුණොත් ඒ සෙල් එක මොකක්ද කියන එක name box එකේ පෙන්වනවා. ඒ වගේම සෙල් රේන්ජ් එකක් ගැනත් අපි ඉගෙන ගත්තා. සෙල් රේන්ජ් එකක කොයි වෙලාවකවත් පෙන්වන්නේ නැහැ. පටන් ගන්න සෙල් එකේ ඇඩ්‍රස් එක විතරයි name box එකේ පෙන්වන්නේ. name box එකත් විශාල ක්‍රියාකාරකමක් කරනවා අපි වැඩ කරනකොට. සෙල් පොයින්ට් එක හැම වෙලෙම සෙල් පොයින්ට් එක කියලා කියන්නේ වර්ක්ෂීට් එක සෙල් එක පිහිටන තැන තියෙන කොටුව කළු පාට වෙලා තියෙනවා. නැත්නම් highlight වෙලා තියෙනවා. නැත්නම් border වෙලා තියෙනවා ඒ කොටුව. ඒතර ඒක තමයි සෙල් එකේ pointer එක. සෙල් එකේ එහාට මෙහාට යන්නේ point එක මත. මේ point එක තමයි එහාට මෙහාට ගමන් කරන්නේ. ඒකට අපි කියනවා cell point එක කියලා. cell point එක තියෙන තැන data එක තමයි හැම වෙලේම active වෙන්නේ. හරිද? අපි දැන් මෙතන මේ දෙක මකන්න ඕන කියලා හිතාගෙන cell එක මෙහෙ තියාගෙන මෙහෙ delete button එක ගහුවට මැකෙන්නේ නැහැ. මේ දෙකේ ඉලක්කම් මකන්න ඕන නම් අනිවාර්යයෙන්ම cell point එක ඒ දෙක තියෙන cell එකටම යන්න ඕනේ. එතකොටයි ඒක මැකෙන්නේ. සමහරට අපිට වැඩ කිරීමට ආධුනිකයෙක් නම් ඔය වගේ දේවල් වෙනවා. අපි මකනවා සමහරට මැකෙන්නේ වෙන දිහාවක. ඒ වගේම uppermost cell දන්නවා A1 කියන එක. ඒ වගේම lowermost cell කියන එකක් දන්නවා. ඔයාලා XFD 48,570 කියන එක. සෙල් එකක් මත දත්ත සටහන් කිරීම. එතකොට සෙල් එකක් මත අපිට දත්ත වර්ග ප්‍රධාන වශයෙන් 3ක් ටයිප් කරන්න පුළුවන්. එකක් ටෙක්ස්ට් වර්ගයේ data. මේ දේවාට පේනවා hello කියලා ටයිප් කරලා තියෙන්නේ ටෙක්ස්ට් data එකක්. අකුරු විතරයි තියෙන ටෙක්ස්ට් data type එකක්. ඒ වගේම number වර්ගයේ data, number වර්ගයේ තියෙන ඉලක්කම් number data. ඒ වගේම ඊට අමතරව date හා time වර්ගයේ දත්ත සෙල් එකක් මත ටයිප් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි date time වර්ගයේ නැත්නම් අකුරු ඉලක්කම් කලවම් වලට ටයිප් කරන්න පුළුවන්. අපි ඒවට කියනවා alphanumeric data කියලා.
දිනයක් වේලාවක් ටයිප් කරන්න පුළුවන්. ඒක ටයිප් කරොත් ඒ විදිහටම තියෙනවා. හැබැයි මේ date time කියන format එක අපි select කරලා තියෙනවා. ඊට අමතරව data types තව ගොඩක් වාට කතා කරලා මම ඔයගොල්ලන්ට පෙන්නනවා දැන් ඉස්සරහට. මම එදත් පෙන්නුවා යම් ටයිප් කරන වෙලාවේදී තියෙන්න ඕන මෙතන box එකක් තියෙනවා. මේ box එකේ general තත්ත්වය තියෙන්න ඕන. ඒ කියන්නේ number format එක general තත්ත්වය. අපි ඒ general තත්ත්වය යම් තැන්වලදී වෙනස් කරොත් currency account entry short long time percentage fraction scientific ලා වෙනස් කරොත් ඊට අනුගතව cell එකේ තියෙන தත්ත්වය වෙනස් වෙනවා. ඉදිරි පාඩම් වලදී අපි ඒක කතා කරනවා. ඉතින් එතකොට මේ cell එකක් මත දත්ත type කරපුවම තියෙන විදිහ වාට පෙන්නන්නේ text වර්ගයේ data එකක් නම් හැම වෙලේම තියෙන cell එකේ වම් පසට බර වෙලා එක්වා දකින්න නැති මේ වගේ අකුරක් type කළොත් නැත්නම් අකුරු කීපයක් type කළොත් එහෙම හැම වෙලේම ටක් ගාලා ඒක වම් පසින් තියාගන්නවා. හැබැයි අපි ඉලක්කමක් type කළොත් ඒක තියාගන්නේ කොයි විදිහටද? දකුණු පසින් මේ cell එකේ දකුණු පසට බර වෙන්න. හැබැයි අකුරක් ඉලක්කමක් දෙකක් සංකලනය වෙලා type කළොත් නැත්නම් අපි එතකොට එහෙම දැන් වගේ question mark එකත් එක type කරොත් ඒක තියෙන්නේ වම් පසට බර වෙලා. ඒ කියන්නේ text එකක් හැටියට තමයි ගන්න. මේවත් අධ්‍යයනය කරන්න ඕන. මේවා assume then assume then සමාඩ දකින්න නැතුව අපිට worksheet එකක් modify කරන්න බෑ. එමෙත් අපි කියනවා eye catching වෙන්න හදා ගන්න බෑ. කෙනෙකුගේ ඇහ ග්‍රහණය වෙන්න worksheet එකක් හදා ගන්න එක අමාරුයි. හරි. ගුණා සහ තනකොළ වගේ වෙනවා මේවා හරියට දැනගත්තේ නැත්නම්. text type data. text වර්ගයේ දත්තේන numbers සංඛ්‍යා. numbers කියන්නේ සංඛ්‍යා වර්ග spaces is අවකාශ. text වර්ගයේ ඒවා numeric characters සංඛ්‍යා නොවන අක්ෂරවල එකතුවයි. එහෙනම් text වර්ගයට අයිති වෙන්නේ මෙන්න මේ වර්ගයට මේ text data hello කියලා තියෙන එක යටතට අයිති වෙන text වර්ගයේ data වලට අයිති වෙන දේවල් තමයි ඔය කිව්වේ. මොනවද අයිති වෙන්නේ? වර්ගයේ data යනු numbers. ඒ වගේම spaces numeric characters වල එකතුවයි. මේ එක මතක තියාගන්න. text වර්ගයේ data cell එකක් මත පවතින්නේ වම් පසය left align. අවශ්‍ය නම් එවැනි දත්ත cell එකක් මත center හෝ right කරගන්න පුළුවන්. ඒකත් ඔයා දන්න දෙයක්. මේ data එකක් ඔයාට ඕන නම් center කරගන්නත් පුළුවන්. ඒ වගේම දකුණු පසට අරන් ඇවිල්ලා right කරගන්නත් පුළුවන්. ඔයාට ඕන තැනකට මේක අරන් එන්න පුළුවන් align කරගන්න පුළුවන් කියන එකයි ඒ කිව්වේ. number data type number වර්ගයේ data type cell එකක් මත type කරන අක්ෂර characters හෝ දිනේ වේලාව date time වර්ගයේ දත්ත හැර අනිකුත් සංඛ්‍යාත්මක දත්ත characters දත්ත උදාහරණ ලෙස 0.9 දක්වා ඉලක්කම් number data ගණයට වැටෙනවා. සංඛ්‍යා කියනකොට අපිට මතකයේ තියෙනවා සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. මේ වර්ගයේ දත්ත සෙල් එකක් මත දකුණු පසින් පිහිටනවා. හැම වෙලේම ඒක දකුණු පසින් පිහිටන්න කියලා දානවා. සෙල් එකක් තුළදී පාස් කරන characters numbers ගණයට ගණන් ගැනීම. ඒ ඉලක්කම් මේ 0.9 දක්වා තියෙන ඉලක්කම් වලට අමතරව ඝන ලකුණ, ඍණ ලකුණ, වරහන්, open වරහන්, close වරහන්, slash එක, dollar sign, percentage ඒ වගේම colon මේ කියන දේවල් ටික ඔක්කොමත් ගණන් ගන්නේ හැම වෙලේම Excel වලදී මොනවා හැටියටද character numbers කියන ගණයට. ඒ කියන්නේ numbers කියපුවම අපිට ටක් ගාලා මතක් වෙන ඉලක්කම් විතරයිනේ. දැන් මේ ටිකත් ඉලක්කම් වලට අදාළ කරගන්නවලු Excel වලදී. cell එකක් මත type කරන number එකක් සාමාන්‍යයෙන් පවතින්නේ general format එකකින්. ඒක අපි දැන් දන්නවා හැම වෙලේම type කරන සැනින්ම තියෙන මොන format එකකින්ද general format එකකින්. ඒවා දැන් ඔයා මටත් වඩා හොඳට දන්නවා. format cells dialog box එකෙන් මගින් අවශ්‍ය නම් මේ වෙනස් කරගන්න පුළුවන්. general format එකෙන් cell එකක් මත type numbers type කිරීම මගින් ඒ පහත ආකාරයෙන් පෙන්වනවා. මේ තියෙන numbers type කරන්න පුළුවන් ආකාර තුනක් cell එකක් මත මේ විදිහට පූර්ණ සංඛ්‍යා ලෙස type කරන්න පුළුවන්. cell එකක් මත ඉලක්කම් පූර්ණ සංඛ්‍යාවට අපි ඉංග්‍රීසියෙන් කියනවා integers කියලා. integers ආකාරයෙන් type කරන්න පුළුවන්. ඒ වගේම දශම ස්ථාන සහිත සංඛ්‍යාවක් හැටියට type කරන්න පුළුවන්. දශම ස්ථාන සහිත සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? decimal fractions. දශම සහිත සංඛ්‍යාවක් හැටියට අපිට type කරන්නත් පුළුවන්. ඒ වගේම අපිට සංඛ්‍යාවක් type කරලා තියාගන්න පුළුවන් scientific notation එකක් හැටියට. හරිද? විද්‍යාත්මක සලකුණක් හැටියට අපිට තියාගන්න පුළුවන්. නැත්නම් විද්‍යාත්මක සංකේතයක් හැටියට අපිට යම්කිසි සංඛ්‍යාවක් තියාගන්න පුළුවන්. දැන් අපි මේ කීප එක පොඩ්ඩක් අත්දැකීමෙන් බලමු. එහෙම එකක් කරන්න පුළුවන්ද කියලා. මේ ටියුට්ස් කියවන්නේ නැති නිසායි මම මේ කියවගෙන යන්නේ. මේවා කියවලා ඔයා අත්දැකීම් ලැබලා තියෙන්න ඕන මේ වෙනකොටත්. අපි හිතමු මේ වගේ සංඛ්‍යාවක් type කරනවා 525 type කරමු තියෙනවා. 525.0.5. එතකොට ඔකත් තියෙන දශමත් පුළුවන්.
අපි 525යි කියලා ඉලක්කම් 3කට වඩා වැඩි ප්‍රමාණයක් ටයිප් කරන යනවා මේකේ. හැබැයි ගියාට පස්සේ එන්ටර් එකක් දුන්නට පස්සේ ඔන්න අපිට තියෙන්නේ නෑ ඉලක්කම් 3න් ටයිප් කරපු දෙයට නෙවෙයි පේන්නේ. ඒක විද්‍යාත්මක සංඛ්‍යාවක් හැටියටයි පේන්නේ. හැබැයි වඩ ෆෝමියුලා බාර් එකේ ඒක පෙන්වනවා මනාව. ටයිප් කළේ මොකක්ද කියලා මනාව පෙන්නනවා. හැබැයි ඒ වුණාට වාගේ සෙල් එක මත ඒක පෙන්වන්නේ විද්‍යාත්මක සංඛ්‍යාවක් හැටියට. scientific notation එකක් හැටියට. ඒක තමයි මේ ටියුට් එක කිව්වේ. බලමු අපි scientific notation එක කොයි විදිහටද විග්‍රහ කරගන්න කියලා. scientific notation එක විග්‍රහ කරන හැටි ඔයා දැනගෙන තියෙන්න ඕන. හරිද? සාමාන්‍ය සෙල් එකක් මත සටහන් කළ හැක්කේ numbers 11ක්. හොඳට මතක තියාගන්න papers වල මේවා අහනවාමයි වගේ. හරි සෙල් එකක් මත ඔයාලට ටයිප් කරන්න පුළුවන් උපරිම සංඛ්‍යා කීයද? 11යි. ඊට වඩා numbers වැඩි වෙන විටදී පළමු සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවත් ලෙසයි. 11ට වඩා වැඩි වුණොත් අපි ටයිප් කරන එක පළමු සංඛ්‍යාව තියාගන්න මොකද්ද? පූර්ණ සංඛ්‍යාවක් ලෙස. පූර්ණ සංඛ්‍යාවක්. දැන් ඔයාලට පේනවා මෙතන 11ට වඩා වැඩි. එහෙනම් පළවෙනි සංඛ්‍යාව මොකද්ද? පූර්ණ සංඛ්‍යාවක්. අපි 525 එන්නනේ ගැහුවේ. පූර්ණ සංඛ්‍යාවක්. එතනින් පස්සේ එන දේවල් ඉන්පසු සංඛ්‍යා කීපයක් දශම සංඛ්‍යා ලෙසත්. ඊට පස්සේ සංඛ්‍යා කීපයක් මොනවද තියාගන්නේ? දශම සංඛ්‍යා ලෙස පෙන්වනවා. ඒ ටයිප් කරපු සංඛ්‍යාවේ දශම සංඛ්‍යාව 2.5යි කියලා මේක නම් ටයිප් කරපෙකේ පෙන්වනවා. සංඛ්‍යා කීපයක් දශම සංඛ්‍යා ලෙසත් පසුව E අකුරකින් පසුව කැපිටල් E අකුරකින් පසු ධන ලකුණද ඊට පසු සෙල් එකේ මුළු සටහන් සෙල් එකේ සටහන් මුළු නම්බර්ස් ගණන් එකක් අඩු කරද පෙන්වනු ලබයි. මට ඒක තේරෙන්න ඇති. හරිද? මේ තියෙන්නේ අපි ටයිප් කරපු එක. අපි ඕන තව එකක් ටයිප් කරමු. 300 ගානෙන් පටන් ගන්න 345යි ඔය වගේ අපි නිකන් බ්ලා බ්ලා ඉලක්කමක් ගහමු. ගහුවට පස්සේ ඒක scientific notation වෙනවා. මොකක්ද ඒකේ තියෙන්නේ? පළවෙනි සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාව වුණා. දශම වෙලා එතනින් පස්සේ ගහපු සංඛ්‍යා ටික යම් සංඛ්‍යා කීපයක් අපි සංඛ්‍යා ගත්තොත් එම් 2යි 4යි 5ක් විතර වගේ දශම සංඛ්‍යා හැටියට තියාගෙන E කියලා කියන්නේ මොකද්ද? කැපිටල් E අකුර හැම වෙලෙම පෙන්නනවා. ඊට පස්සේ ධන ලකුණකින් පස්සේ යම් ඉලක්කම් දෙකක් පෙන්නනවා. උඩේ කියනවා 17යි යටේ නම් 16යි. එතකොට ඔයාලට පේනවා මේ මොකද්ද අර්ථ දැක්වේ කියලා. අපි මේක ආයෙ පාරක් කිව්වොත් සෙල් එකේ සටහන් මුළු නම්බර්ස් ගණනෙන් එකක් අඩු කරලා පෙන්වනු ලබයි. සෙල් එකේ සටහන් මුළු නම්බර්ස් ගණනෙන් එකක් අඩු කරලා පෙන්වන්නේ. එහෙනම් මට දැන් කියන්න කවුරු හරි මයික් එක ඔන් කරලා මේක තේරුණා නම් මෙතන සංඛ්‍යා කීයක් ටයිප් කරලා තියෙනවද? මම මේ සිලෙක්ට් කරලා තියෙන සෙල් එකේ සංඛ්‍යා කීයක් ටයිප් කරලා තියෙනවද? 18යි. 18යි very good. යට එකේ කීයද? 16යි. නේද? එකේ කියන්නේ 16ද 17ද? 17යි. right? වගේ ටයිප් කරලා බලන්න. අපිට ටක් ගාලා කියන්න පුළුවන් මොකක්ද අපි ටයිප් කළේ කියලා සෙල් එකේ කොච්චර සංඛ්‍යාවක් තිබ්බද කියලා. දැන් ගත්තේ නැහැ හේතුවයි. දැන් එහෙම එකක් පෙන්වන්නේ නැහැ. පෙන් ඔක්කොම ටික මේ අරගෙන තියෙනවා. ධන ලකුණ. ධන ලකුණක් මැදට ආවනේ. ඒකයි එහෙම නේද? right. පැහැදිලි. දරොන්න එක එක්සෑම් පේපර් එකකට අහුවොත් ඔයාගේ සාමාන්‍ය දැනුමට වඩා තියෙනවා. සෙල් එකක මුලින්ම 0 යොදා පසුව නම්බර් එකක් ටයිප් කළහොත් මුලින් යෙදූ බිඳුව ගණන් ගැනීමක් වෙන්නේ නැහැ. ඒක දන්න ඔයා අපි පෙන්වන අභ්‍යාසයකුත්. මේ සඳහා format cells dialog box තුලින් නම්බර් යටතේ text category එක ගන්න ඕන. මතකයි මේක එකයි කියලා දෙන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. ඕනනම් කියන්න කවුරු හරි ඒකත් අය පාරක් මට පෙන්වන්න පුළුවන්. මුලින් ඇති 0 එලෙසින් තබා ගැනීමට සෙල් එක මත ඇද්දත් text format එකට change කරන්න ඕන කියලා කිව්වා. ඒවා ටික ඔයා දන්න දේවල් දැන් අපි අභ්‍යාස කිරීමේ ඒ ටික ඔලුවට දාගත්තා. text format cells dialog box එක ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ. home ගිහිල්ලා number ගිහිල්ලා format cells quick launch icon එකට ගියාට පස්සේ format cells dialog box එක ගන්න පුළුවන් කියලා කිව්වේ. කිව්වේ මෙන්න මේක ඔය කියන්නේ. කිසියම් වෙලාවක අපිට cell එකක් format කරන්න ඕනොත් එහෙම home එකේ alignment වලට මෙතෙන් දාපුවම තියෙනවා මොකද්ද? click එකක් දීපුවම මෙන්න මෙයා හම්බ වෙනවා. format cells dialog box එක. ඕකේ තමයි මේ text select කරන්න පුළුවන් කියලා කිව්වේ. සර් ඔකේ යන්න පුතේ. සර් දැන් අර මේ සෙල් එකේ දැන් නම්බර්ස් ටික 11ට වැඩිය ටයිප් කරන විත් එක වැඩි කරොත් හරියට එනව නේද මේ නම්බර්ස් ටික? ටයිප් කරන නම්බර්ස් ටික අපි 20කට වැඩි වුණොත් කියලාද ඔයා කියන්නේ?
මට වෙන 20කටද නෑ පළවෙනි 11ට වැඩි 11ට වැඩි අපි ටයිප් කරොත් එහෙම හ්ම් මේ width එක වැඩි කරොත් එනව නේද කොලම් හරියට width ඒක? එකද කොලම් width එක වැඩි ඔව් සර්, කරොත්ද ඔව් ඔව් සර්. කොලම් width එක වැඩි කරොත් අපි බලමු හරියනවද කියලා වැඩි හරියන්නේ නැහනේ කොලම් width එක වැඩි වුණොත් හරියන්නේ ඕක නෙවෙයි පුතේ අපි මොනවා හරි සංඛ්‍යා පේලියක තියෙන සංඛ්‍යා ඒ සෙල් එකේ පෙන්වන්න බැරි ප්‍රමාණයට වඩා තිබුණොත් එහෙම ඒ කියන්නේ 11ට වඩා අඩු සංඛ්‍යාවක් තිබුණොත් තමයි අර විදිහට පෙන්වන්නේ කොලම් width එක වැඩිලා දැන් තිබුණා identity card number එකක් එහෙම ගැහුවොත් ඒක identity card number එකක් ඇහුවොත් බලමු ඒක idea එකක් නෙවෙයි කියන එක identity card number එකක් කියන්න බෑ නිකන් දල වශයෙන් නිකන් මොකක් හරි බොරුවක් හරි කියන්න 840යි හ්ම් 840යි 68යි 68යි 15යි ආ 13යි V 13යි B නේ එතන නම් V එකකින්ද අනිවාර්යයෙන්ම පෙන්වන්නේ තාම ඉවර නැද්ද කොලම් width එකට ඒක පෙන්වන්නේ බලන්න මට එහෙම අවස්ථාවක් වලට මතුවනවා නම් මට උදාහරණයක් පෙන්වන්න තියෙන විදිහට කොලම් width එක වැඩි වුණාට පෙන්වන්න ඔරේ බස් ස්ටෑන්ඩ් එකක දින්නේ එනේ මේ වගේ අවස්ථාවකදී අර හැෂ් සලකුණ ආපුවම කොලම් width එක වැඩි කරපුවම පෙන්නනවා. එකතුවක් වගේ අපි ගත්තොත් එහෙම ඒකතුව සමහරලාට පෙන්වන්න බැරුව ඉඩම දිනවනේ. සමීකරණේ සෙල් එකේ පෙන්වන්න බෑ ඉලක්කම් ගන්න වැඩි වෙනවා. එකතුවක් හරි ಗುಣ කිරීමක් හරි මොකක් හරි. එතකොට ඔයලාට පෙන්වනවා අපි තුමුකෝ 1000 100 වැඩි කිරීම 10000 කියලා. ඔය එතකොට කොලම් width එක ටක් ගාලා ඔටෝමැටිකලි වැඩි වෙනවා. මෙන්න එතකොට පෙන්වනවා යා. තේරෙනව නේද? කොලම් width එක කොහොම අඩු වෙලා තිබුණොත් මේතර සයන්ටිෆික් නොටේෂන් එකනේ ගත්තේ. ඒතර ඒ වගේ එකකදී මෙයා කොලම් width එක වැඩි කරාට පස්සේ අර උත්තරේ පෙන්වනවා. ඒක වඩා අවස්ථාවක් මට මතකේ නෑ. ඔයාලට ඔළුවේ තියෙනවා නම් කියන්න. එතකොට සර් දැන් අපට ඉලක්ක 12ක් වගේ සෙල් එක ගහ ගන්න ක්‍රමවේදයක් තියෙනවද ඒකේ? එතකොට ටෙක්ස්ට් ෆෝමැට් එකට දාලා ගැහුවේ. thank you sir. ටෙක්ස්ට් ෆෝමැට් එකේ ගන්න පුළුවන්. අනිත් එක තමයි මෙතන නම්බර් ෆෝමැට් එකේම දැන් ජෙනරල් එකේ නේ තියෙන්නේ. මෙතන නම්බර් ෆෝමැට් එකට දාලා අපිට සංඛ්‍යා ටයිප් කරලා ඕනනම් බලන්න පුළුවන්. හරිද? දැක්කද? අපි ජෙනරල් එක ගන්න කියාගෙන ගියේ. දැන් නම්බර් ෆෝමැට් එකට දාලා ගත්තට පස්සේ මේ සංඛ්‍යා ප්‍රමාණය අර ආවෙන්නේ අර ගැටලු. ජෙනරල් ෆෝමැට් එකේ තමයි කිව්වේ. පැහැදිලිද පුතාලට? පැහැදිලි සර්. ඊට අමතරව මේ කරන්සි accounting වගේ මේ percentage වගේ ඕන ප්‍රමාණයක් ගැහුවේ. scientific එක තමයි අර විදියට ගන්න. ජෙනරල් ෆෝමැට් එකට ටක් ගාලා 11ට වඩා වැඩි වුණ ගමන් එයා scientific කියලා දා ගන්නවා. අපිට ඉතින් අපේ ටයිප් කරනලාට අපි නම්බර් හරි අපිට උවමනා එකකට චේන්ජ් කරලා ටයිප් කරන එකයි තියෙන්නේ. right very good. හරිය හොඳයි. එතකොට අපිට කරුණු පැහැදිලි වුණා. එතන මේ තමයි ටෙක්ස්ට් ෆෝමැට් එකට යන්න පුළුවන් තව තැනක්. ෆෝමැට්ස් වලට යන්න පුළුවන් ෆෝමැට් සෙල්ස් ඩයලොග් බොක්ස් එක. එතන ෆෝමැට් ඩයලොග් බොක්ස් එකට ගිහිල්ලා අපිට පුළුවන් අර 0 කරලා ටෙක්ස්ට් වර්ගයට දාලා ඕකේ කරාට පස්සේ අපිට ටෙක්ස්ට් එකක් බවට පත් කරගන්න. ඒ කියන්නේ රගට මුලට බින්දු තියෙන කතාව අන්න ඒක හදාගන්න. ඒක ඉතින් අපිට මෙච්චර දුරක් යන්න නැතුව පුළුවන් අර ප්‍රැක්ටිකල් කරන ළමයෙකුට ප්‍රැක්ටිකල් එකක් හැටියට තමයි මේක දෙන්නේ. ඔය සමහර ළමයි ආපු ගමන් අර බිම්මලක් නෙලා ගන්නවා වගේ කෝස් එක නෙලා ගන්න බලනෝනේ. ඒක සමහරලාට තේරෙන්නේ නැහැ. අපි සමහර තැන්වලදී ටියුට් එකක් ඇතුලේ ටිකක් රවුමක් අරයි යනවා ළමයාට වැඩ කරන්න අවස්ථාව දෙන්න ඕන නිසා. නමුත් දැන් ඔයාලට මම කෙටි ක්‍රමයක් ඒක කියලා දුන්නා. ලොන්ච් අයිකන් එකට ගිහලා අපිට පුළුවන් මේක ගන්න. එහෙම නැත්නම් නම්බර් ෆෝමැට් එකේ මේ ඔක්කොම ටික තියෙනවා මේ කැටගරිස් ටික.
මේ number category accounting date time අනම්මන ඔක්කොම ටික තියෙනවා. වැඩ කරන්න ඕන ඉතින් ඒවා තේරෙන්න මම ඉස්සරහට දැන් අභ්‍යාස කීපයක් දෙනවා. ඒ කොටස් අතපත ගාලා වැඩ කරන්න. ඒ අනුව මුලට බිංදු 1ක් හෝ බිංදු 2 3ක් හෝ බිංදු කීපයක් ටයිප් කරගන්න ඕන නම් අපිට ගන්න වෙන්නේ මොකද්ද? text format එක. format cell හැඩසවීම. cell හැඩසවීමටත් අපිට ක්‍රම තියෙනවා. මේ වගේ ගිහිල්ලා ඒවත් දැන් අපි දන්න දේවල් නිසා ඒව ගැන කතා කරන්න යන්නේ. default තියෙන number format එකෙන් general format එකෙන් තියෙන default එක කියන්නේ පවතින්නේ අපිට ඕන නම් මේ විදිහට ගිහිල්ලා home ribbon එකේ format cells dialog box එකට ගිහිල්ලා home ribbon එක හරහා හරි මේ ක්‍රම දෙකකින් එකට අපිට පුළුවන් format cells category වලට යන්න. නැත්නම් cell formatting category වලට යන්න. දැන් අපි එකක් දැන්ටමත් දැක්කා number බවට පත් කර ගන්න ඕන number කර ගන්න ඕන. ඒ වගේම අපි තවත් එකක් අත්විඳා text කර ගන්න ඕන නම් text කියන තත්ත්වයට පත් කර ගන්න ඕන. fraction කියන්නේ භාග සංඛ්‍යාව. හරිද? භාග සංඛ්‍යාව හැටියට අපිට type කරන්න පුළුවන් කිසියම් සංඛ්‍යාවක්. කිසියම් සංඛ්‍යාවක් අපි type කළොත් එහෙම ඒක භාග සංඛ්‍යාවක් බවට පත් වෙනවා fraction දාගත්තොත්. ඒවා අභ්‍යාසවල අපි කරමු. එතකන් ඔන්න අපිට මේ වගේ දාලා ඉවරලා දශම සංඛ්‍යාවක් නේ ඔක. the fraction දාලා type කළොත් එහෙම භාග සංඛ්‍යාවක් බවට පත් වෙනවා මේ වගේ. ඒවා වැඩ කිරීමේදී අපි අල්ලගන්න ඕන දේවල්. home ribbon එකේ තියෙන groups ටික ඒව නැවත කතා කරන්න අවශ්‍ය නැහැ අපි. ඒ groups ටික දන්නවා home ribbon එකට ගියපුම ඔයාලට groups ටික පේන්න තියෙනවා. මේ තියෙන්නේ home ribbon එකේ ඒකේ තියෙන groups ටික ලියන්න තියෙන්නේ මේ මෙතන. මේ හිස් කොටු දීලා තියෙන්නේ ලියන්න. ඉතින් ඒක දැන් computers තියන අය ලියන්න ඕන නැත්නම් මම පෙන්නන්න. ලියා ගන්න ඕන නම් මෙතන හිස්තන. පළවෙනි එක මොකද්ද දෙවෙනි එක මොකද්ද කියලා. පළවෙනි එක නම් ලියාගන්නේ tube තියෙන ළමයි. පළවෙනි group එක මේක clipboard. පළවෙනි එක clipboard, දෙවෙනි එක font, තුන්වෙනි එක alignment, හතර number, පහ styles, හය cells, හත editing. ඔය තමයි තියෙන්නේ. ඒ දෙකයි තුනයි, දෙපහයි හතක් තියෙනවා. හරිද? 1 2 3 4 5 6 7 මේ සුදු පාට කරලා තියෙන තැන් වලින් වාට නම ලියන්න කියලා තියෙනවා. මම ආයෙ පාරක් ඔන්න sheet එක පෙන්නගෙන ඉන්නම් ලියා ගන්න. පළවෙනි එක clipboard, මේ තියෙන clipboard, දෙවෙනි එක font, තුන්වෙනි එක alignment, හතරවෙනි එක number, පහ styles, හය cells, හත editing. ඊට clipboard කියන්නේ මොකක්ද කියලා තියෙනවා. අපි ඒ ටික ඊළඟ දවසට කතා කරගන්න තියාගමු. අපි යන් අද අභ්‍යාසෙට clipboard මතක තියාගන්න අපි නවත්තපු 9 වෙනි page එකේ අවසානට අපි නැවතුනේ. 9 වෙනි page එකේ අවසානට clipboard කියන්නේ මම චුට්ටක් බලන්න කියව ගන්න. මේවා කොහොම ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. හොඳට අභ්‍යාසයක් දීලා තියෙනවා. font group දීලා තියෙනවා. ඉතින් අපි දන්න දේවල් තමයි මේ ටියුට් එකේ දැන් තියෙන්නේ. දැන් මේක classroom එක උගන්වනකොට ළමයාට මේක ලියන්න දෙදී හිස්තැන් ඔය ඔක්කොම ගොඩක් හිස්තැන් තියෙන්නේ. ඒ හිස්තැන් පුරව ප්‍රොජෙක්ටර් එකෙන් පෙන්න සමහර ළමයි ඉස්සරහට ගෙනල්ලා ඒක නැවත කරන්න කියලා පෙන්නලා අපි කරපු එක ළමයි දෙතුන් දෙනෙක් ගෙනල්ලා පන්ති කාමරේ බෝඩ් එකේ ලියන්න කියලා එහෙම කරපුවම තමයි ළමයි නිදා ගන්න නැතුව කම්මැලි නැතුව පාඩමේ ඉන්නේ. නැත්නම් ඉතින් දැන් මේ වෙලාවෙත් ඔයාලා මොනවද කරනවද කියලා අපි දන්නේ. අපි සමහරට කතා කර යනවා. ඉතින් ඒක හරිම අසාර්ථක ක්‍රමයක් මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමේ. සීට මම හිතන්නේ 10ක් 15ක් 20ක්වත් ළමයට අහුවෙන්නේ. දැනුම තියෙන ළමයා විතරමයි මොන හරි ටිකක් අල්ලගන්නේ. අනිත් ළමයි මොකද ගුරුවරයාට පොත්පත් බලන්න බෑ ළමයාගේ හැසිරීම බලා ගන්න බෑ ළමයාගේ අනුවර්තන කොයි පැත්තටද කියලා බලන්න බෑ. පන්ති කාමරේ ගුරුවරයා ඉස්සරහා ඉන්නවනම් පොඩි නලියාමක් විතරනේ තියෙන හිටපු ගමන් නලියන විතරයි කියන වැඩේ හැම කරගෙන යනවා. කියන්නේ දේශනීය යම් ප්‍රමාණයක් ළමයාගේ ඔළුවට දාන්න පුළුවන්. හැබැයි මේ වගේ තැනකදී අපිට ඔයා කොහේ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් විශ්වාසය මත වෙන වැඩක් තමයි මේ අපි කරගෙන යන්නේ. අපි දෙගොල්ල අතර විශ්වාසයක් තමයි මේ තියෙන්නේ. ඔයා මේක කරගෙන යනවා කියන එක පිළිබඳ විශ්වාසයක් අපිට තියෙනවා ඉච්චරයි. right අපි කතා කළා මම මේ අභ්‍යාසය දුන්නා කීප දෙනෙක් මට මේක කරලා එවලා තිබුණා මේ දවස් ටිකේ මට ඒක අභ්‍යාසයක්වත් බලන්න බැරි වුණා. නමුත් මම ඒවා නොබලා නැහැ. ඉදිරි දිනවල මම ඒවා බලලා අඩුපාඩු කියනවා. මට මොනවද කියලා. මේකේ තියෙන්නේ මොකද්ද? sum පළවෙනි එක sum අපි sum දැනටම දන්නවා. ඒ නිසා අපි sum ගැන එච්චර worry වෙන්න ඕනේ නැහැ. දෙවෙනි තියෙන average කියන එකත් ඔයා දන්නවා. ඒවත් ඔයාලට කරන්න පුළුවන් දේවල්.
මේකෙන් මම විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා මේ වර්ක්ෂීට් එක ඇතුලේ හරියට ටයිප් කරන එක හැඩගස්සව ගන්නවද මේ ටච් කරන මේ අකුරු ෆොන්ට් සයිසස් ඊළඟට කලර්ස් දාන එක බෝඩර්ස් දාන එක ෂේඩින් කරන එක ඒවා ටික හරියට ඔයා කරනවාද කියන එක තමයි මම ගොඩක් බැලුවේ සමහර අයට මම හිතන්නේ මෙතන නම් එහෙම නැතුව ඇති මේ ගෲප් එකේ නම් සමහර ගෲප්ස් වල හිටියා මේකක් අකුරක් ටයිප් කරගන්නවත් බෑ අර වර්ඩ් වලට හුරු වෙලා එක්සල් වලට ආවට පස්සේ නිකන් මොකක්ද එකක් වුණා වගේ හිරිවැටුණා වගේ ළමයි හිටියේ. ඒගොල්ලන්ට මම අමතරව අභ්‍යාස කරලා පොඩි දේවල් කරලා තමයි වර්ක්ෂීට් එක ටයිප් කරව ගන්න පුළුවන් තැනට ළමයි හදාගන්න. ඒක අසාධාරණයි ඒක සාධාරණයි. මොකද සමහර අය වර්ඩ් උයි PowerPoint උයි විතරයි දන්නේ. වැඩි හරියක්. දැන් බැරි වෙලාවත් අපි මෙතන ඉන්න ළමයිට Corel Draw ගන්නන්න කිව්වොත් Photoshop ගන්නන්න කිව්වොත් සමහරට මෙතනින් ගොඩක් අය හැලෙනවා. ඒවා ඉගෙන ගන්න කැමති නැහැ. ඊට පස්සේ මම කිව්වොත් ඕගොල්ලන්ට Visual Basic උගන්නන්න දෙන්න, Java උගන්නන්න දෙන්න, තව කොටසක් හැලෙනවා. නේද? ඒ අතරේ අය කිව්වොත් එහෙම එන්න networking කරන්න. ඊළඟට කිව්වොත් එහෙම සමහරට නේද? ගොඩක් අය හැල්ලා යනවා. අපේ ඉන්න ගැහණු දරුවෝ එහෙම ගොඩාක් අය හැලෙනවා. ඉහළට මේ සබ්ජෙක්ට් කතා කරන්න එන්න කියලා කිව්වොත්. ඉතින් මේ අපි කතා කරන්නේ බේසික් එකක්. කම්පියුටර් සයන්ස් වල තියෙන බේසික් ලෙවල් මේක තමයි. මේ ඔෆිස් පැකේජ් එකත් එක්ක තියෙන ඇප්ලිකේෂන් ටිකයි සහ මේ තියෙන ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට්ස් ටිකයි. ඉතින් අපි ඉදිරියට යනවා නම් තව ඉස්සරහට යන්න chances තියෙනවා මේක එක්ක. ඒකට ඔළුවට දාගෙන යන් අපි ඉස්සරහට යමු. ඒතර සම් එකට අමතරව count කියලා කමාන්ඩ් එකක් තියෙනවා. count කියන්නේ වාර ගාන ගණන් කරනවා කියන එක. වාර ගාන ගණන් කරනවා කියන එක. ඊළඟට counter කියලා එකක් තියෙනවා. count එකට අමතරව counter කියලා එකක්. ඊළඟට if කියලා එකක්. if කියලා condition එකක් තියෙනවා. command එකක් ඒක අතරම function එකකට සලකන්නේ. if එක. ඒකෙත් මේකේ තියෙන්නේ count කියලා නේද? ඒ වෙලාවෙම හදන්න මේක. count නෙමෙයි if වෙන්න ඕන. අලගෙත් එක තියෙනවා නම් හදාගන්න if. if කියන්නේ නම් කියන එක. ඊළඟට trim කියලා එකක් තියෙනවා. trim කියන්නේ තවත් හොඳ function එකක්. ඊළඟට min max තියෙනවා. ඒවා ලේසිම දේවල්. ඉතින් මේක කරන්න ඔයගොල්ලෝ මොනවද දන්නේ නැති ළමයි කියලා හිතලා තමයි මම මේක ඔයාලට දුන්නේ. නමුත් මම දැක්කා මේ group එකේ වැඩ කරන්න පුළුවන් දක්ෂ ළමයි ඉන්නවා කියලා. ඊට අමතරව භාගයටත් වඩා වැඩ සාමාන්‍යයෙන් තත්ත්වෙන් කරන්න පුළුවන් අය ඉන්නවා. සමහර බොහෝ අයට වැඩ කරන්න පුළුවන්කම තියද්දිත් කරලා එවන්න නැති අයත් ඉන්නවා. ඒ සියල්ලටම අපි ඉදිරියේදී මේ වගේ exams වගේ දේවල් තියෙනකොට අඩුපාඩු දැනේ. ඊට පෙර අපි මේ දීලා තියෙන ටියුටෝරියල් මොකද මම සිංහලෙන් ඔක්කොම හදලා තියෙන්නේ. ඒ නිසා කියවලා වැඩි දැනුමක් ගන්න ඕන. මම හිතන්නේ මම මේකත් දීලා තිබුණා ඔයගොල්ලන්ට print out අරගෙන නැති මූලික Excel සමීකරණ කියන එක. මූලික Excel සමීකරණ කියන එක. මූලික Excel සූත්‍ර ආය මාර්ග උපදේශන ඒවා ගැන අය කියව ඉන්නේ නැහැ මම ඔයාලා ඒවා කියව ගන්න. the basic terms in Excel. Excel තියෙන පොදු නියමයන් වර්ග දෙකක් තියෙනවා. Excel කියන ඇප්ලිකේෂන් එක භාවිතා කරනකොට මේ නියමයන් දෙක මත පිහිටන්නම ඕන. එහෙම නැතුව Word වල වගේ නැත්නම් PowerPoint වල වගේ මේක යන්න බෑ. ටයිප් කරන වැඩක් නෙමෙයි මේක. මේක වෙනස් පැත්තකට හැරෙන්න ඕන දෙයක්. දැන් උදාහරණයක් ඇටියට කවුරු හරි accounts කරපු ළමෙක් නැත්නම් AT කරපු ළමෙක් මෙතන ඉන්නවා නම් දන්නවා Excel වලින් ගොඩාක් දේවල් අපි කතා කරනවා. නේද? අපි account එකේ ඉඳලා එහෙම නැත්නම් ගිණුම් කරන සමීකරණ වල ඉඳලාම Excel වලින් තමයි උගන්වන්නේ. Excel පාවිච්චි කරලා උගන්වන්න ලේසි බෝඩ් එකකට වඩා. මොකද සමීකරණ පටපට ගාලා ගන්න පුළුවන්. ඊට පස්සේ අවසන් ගිණුම් දක්වාම ගිහිල්ලා බජටින් දක්වාම උගන්වනවා ඩිග්‍රී එකට යනකොට. ඉතින් ඔයාලට ආස හිතෙන්න ඕනේ ඒවා කියනකොට අපිත් කොහොම හරි දවසක මේවා ඉගෙන ගන්න ඕන කියලා. එතකොටයි රැකියා පෑදෙන්නේ. ඒ වගේ පැති වලින් තමයි රැකියා පෑදෙන්නේ. අපි නිකම් පොඩි කම්පියුටර් කෝස් එකක් කරලා ඉංග්‍රීසි කෝස් එකක් කරලා ජොබ්ස් වලට ගියාට සමහරට අපිට හම්බෙන්නේ මයිනර් ලෙවල් ජොබ්ස් හම්බෙන්නේ. පල්ලෙහා ලෙවල්. නේද? අර වගේ හොඳ මට්ටම් කර ඩිග්‍රියක් අරගෙන තැනකට යන්න ගත්තට පස්සේ අඩු ගානේ තමන්ගේ පහසුකම් ටික හම්බෙනවා පළමුව. තමන්ගේ වාහන පහසුකම් හම්බෙනවා. නැත්නම් ඒවට තමන්ට දීමනා හම්බෙනවා, බංගලෝස් හම්බෙනවා. තව ඉහළ තනතුරකට ගියපු මැනේජර් ලෙවල් එකට, ඇකවුන්ටන්ට් කෙනෙක් ලෙවල් එකට, එක්සිකියුටිව් ලෙවල් එකට. අද ඉඳලා සිහින දකින්න ඕනේ. මේ දැන් මම මේ ක්ලාසස් පටන් ගත්තා ඉඳලා ඔයා සිහින දකින්න ඕනේ වට. කොහොම හරි මට ගුරුවරයෙක් සහ ආයතනයක් හම්බෙලා ඉන්නවා. මම ඒ හරහා එල්ලිලා යනවාමයි මේ ගමන. ඉවරයක් දක්වා ගිහිල්ලා තමයි මම පස්ස බලන්න කියලා. එමෙ ඉතින් සිහින තියෙන්න ඕනේ.
ඉගෙන ගන්නකොට ටිකක් ගැඹුරුයි සමහර පැති. ඒ ගැඹුරු තැන් අපි අල්ල ගන්න ඕනේ. ඒතර සූත්‍ර සමීකරණ වගේ දේවල් වලට අපි කියනවා නැත්නම් සූත්‍ර එහෙම නැත්නම් සමීකරණ කියන එකට ඉංග්‍රීසියෙන් කියන ෆෝමියුලා කියලා. නැත්නම් කාර්යයන් නැත්නම් ශ්‍රිතයන් කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියන ෆන්ක්ෂන්ස් කියලා. ඒතර එක්සෙල් වල තියෙන මූලික නියමයන් අතරේ ප්‍රධාන දේවල් දෙකක් තමයි formulas and functions මේ දෙක ඉතාම වැදගත්. සූත්‍ර එක්සෙල් හි සූත්‍රයක් යනු ශෛල සෙල් පරාසයක ශෛලයක අගයන් මත ක්‍රියාත්මක වන ප්‍රකාශය. සෙල් එකක් හෝ සෙල් පරාසයක් තියෙන අගයන් මත තමයි මේ සූත්‍ර ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් formulas ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් ඇටියට සමාන ලකුණු ටයිප් කරලා A1 A2 A3 කියලා ගහලා වෙලා ගත්තොත් මේ සෙල්ස් තුනේ තියෙන ඉලක්කම් වල නැත්නම් මේ සංඛ්‍යාවල එකතුව ලබා ගැනීම තමයි මේ සමීකරණයෙන් කරන්නේ. ශ්‍රිතයන් කාර්යයන් හේවත් ශ්‍රිතයක් කරන එක්සෙල් හි පූර්ණ නිශ්චිතය කරන ලැබුණ සූත්‍ර වේ. හරිද? එක්සෙල් හදන වෙලාවේ ඇප්ලිකේෂන් එක හදන වෙලාවේ කල්ලාතුව හදනවා සමීකරණ. කල්ලාතුව ඒගොල්ලෝ හදනවා. ඒකට වෙනම නමක් දෙනවා. ඒ සමීකරණය අපිට අමුතුවෙන් හදන්න ඕනේ අලුත්වෙන්. අපි මහන්සි වෙන්න ඕනේ අර ධන ලකුණ ගහලා අරවම කර කර නැත්නම් සමාන ලකුණ ගහලා ධන ගගහ ඍණ ගගහ අපි මහන්සි වෙන්න ඕනේ. අපිට කරන්න ඕන දේ එක්සෙල් හදපු කාර්ය මණ්ඩලය නැත්නම් ඒ ප්‍රොෆෙෂනල් ටීම් එක හදලා තියෙනවා. හදලා අපිට නමක් දීලා තියෙනවා. එක්ක සම් කියනවා, if කියනවා, trim කියනවා, නැත්නම් accounting functions මොන හරි දීලා තියෙනවා. අපිට මේ ෆන්ක්ෂන් එකේ නම විතරයි දැනගන්න ඕනේ. ඒ ෆන්ක්ෂන් එකෙන් කරන කාර්යය ඔටෝ කරනවා. ඒක තමයි මේ සමීක් ෆන්ක්ෂන් එකකින් වෙන්නේ. හැබැයි ෆෝමියුලා එකක් අපි ගොඩනගන්න ඕන. ෆන්ක්ෂන් එකක් එනම් මොකද කරලා තියෙන්නේ? එයා ගොඩ නගලා තියෙන්නේ. අපිට ඒක ගැන අධ්‍යයනය කරලා ඒක අවශ්‍ය තැන් වලට තෝරන එක විතරයි කරන්න තියෙන්නේ. මතක දෙන ෆෝමියුලා එකක් අපි විසින් හදා ගන්න ඕන අපිට ගැළපෙන විදිහට. හරිද? හැබැයි ෆන්ක්ෂන් එකක් හදලා තියෙනවා. අපිට තියෙන්නේ අපි අවශ්‍යතාවයේ තියෙන තැනට ඒක සිලෙක්ට් කරගන්න එකයි. ඔවුන් භාවිතා කරන්නාට පහසු නම් ලබා දෙමින් අපිට නම් ලබා දෙලා තියෙනවා. පහසු නම් ලබා දෙමින් සූත්‍ර සමග වෙහෙස මහන්සි වී ඒවට දත් ඇතුළු කිරීම නතර කර තිබේ. සූත්‍ර වලට දත් ඇතුළු කරන එක නතර කරලා තියෙනවා මේ ෆන්ක්ෂන් නිසා. තප්පරයක් කියන මට කෝල් එක. right එතකොට දැන් අතම මේ තියෙන මේ වගේ ෆන්ක්ෂන් එකක් සම් කියන ෆන්ක්ෂන් එක. ඒක ගොඩ නැගිලා තියෙන සම් කියන්නේ එකතුව කියන එක. සමාන ලකුණත් එක්කම එයා යොදා ගන්නවා. ඒ වගේම එකතුව කියන එකට කියන කැටි නමක් දා ගන්නවා. වරහන් ඇතුලේ සෙල් පරාසයක් දාගෙන තියෙනවා. ඒක තමයි හැම වෙලේම ෆන්ක්ෂන් එකකින් වෙන්නේ. හදලා ඉවරයි. අපිට තියෙන්නේ අවශ්‍ය විදිහට තෝරගන්න එක. right එතකොට simple insertion type in formula inside the cell. සරල ඇතුළත් කිරීම ශෛලිය ඇතුළත ටයිප් කිරීම සූත්‍රයක් ටයිප් කිරීම. ඒවා දන්න නිසා දැන් මම ඒවට යන්නේ නැහැ. කොයි වෙලාවක හරි අපි සෙල් එකක තුල අපි ටයිප් කරන්න යනවා නම් සමාන ලකුණු ටයිප් කරලා අවශ්‍ය කරන data පරාසය දෙන්න ඕන, සෙල් රේන්ජ් එක දෙන්න ඕන කියන එක තමයි ඒ කිව්වේ. අර සම් වගේ දෙයක් අපිට ටයිප් කරගන්න ඕන නම් ධන ලකුණු ගහලා ටයිප් කරලා අර සමාන ලකුණු ගහලා සෙල් එකක් සිලෙක්ට් කරලා ධන ලකුණු ගහලා එහෙම ගන්නවට අමතරව අපිට ඕන සම් කියන එකත් ටයිප් කරලා ගන්න පුළුවන්. අර S අකුරෙන් පටන් ගන්න අනිත්
ෆන්ක්ෂන් ටිකත් එතකොට ඩිස්ප්ලේ වෙනවා. ඒ කියන්නේ මේ මෙන්න මේ වගේ අවස්ථාවක් මම කිව්වේ කිසියම් අවස්ථාවකදී සමාන ලකුණ ගහලා මෙතන සමාන ලකුණ ගහලා සම් කියලා ගත්තු ගමන් ඊටු ටිකක් ඩිස්ප්ලේ කරනවා. සම් අකුරින් තියෙන ඊටු ටික ඩිස්ප්ලේ කරනවා. අපිට මේ පාළට බලලා ගිහලා ඒ වුමන ඕන ෆන්ක්ෂන් එකක් තෝරගන්න පුළුවන්. සම් එකේ තව වර්ධනය කරපු අවස්ථාවක් තියෙනවා සම් if කියලා. හරිද? ඒතකොට ඒ වගේ සම් එක වර්ධනය කරපු අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ ඕනම එකක් අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අපි සම් විතරයි මේම අවස්ථාවේදී ඉගෙන ගන්න. ඒරෝන එයා වැරදි කියලා කිව්වා මේ කිව්වේ දීපු ඒ සම් එකට දීපු සෙල් පරාසය වැරදි නිසා තමයි මෙහෙම පෙන්වන්නේ. දැන් අපි හරි සෙල් පරාසයක් පෙන්වන්න ඕනේ යාට. හරි සෙල් පරාසයක් පෙන්වන්න නම් අපි වරහණක් කරලා කොහේ හරි තැනක් පරාසයක් යාට පෙන්වන්න ඕනේ. පෙන්නපු ගමන් එයා ගන්නවා ඒ පරාසයට අදාළ රේන්ජ් එක අරගෙන වරහන් වහලා එන්ටර් එකක් දීපු ගමන් එයා ටක් ගාලා ගන්නවා. දැන් මෙතන බිඳුව ගත්තේ මොකද්ද? මේ කිසිම සංඛ්‍යාවක් මේ තුල තිබුණේ නැහැ. සංඛ්‍යාව මොනවා හරි තිබ්බනම් එයා ටක් ගාලා එකතුව ගන්න ඒ වගේම. ඕන තැනක ගහලා සම් එක ගහලා ඕන තැනක තියෙන සෙල් රේන්ජ් එක සිලෙක්ට් කරන්න පුළුවන් කියන එකයි මම එතනදී ඔයාලට කිව්වේ. right. අතන ඒ කොටස තමයි මෙතනින් ඔය කියුනේ මේ කොහොමද simple insertion type in a formula inside the cell. සෙල් එකක් තුළ කොහොමද ටයිප් කරගන්න කියලා. දෙවෙනි ක්‍රමය තමයි මේක දෙවෙනි ක්‍රමය using insert function option from formulas tab. සූත්‍ර පරිද්දෙන් ඇතුල් කිරීමේ කාර්යය විකල්ප භාවිතා කිරීම ෆන්ක්ෂන් ඇතුළත් කිරීම සම්පූර්ණයෙන් පාලනය කිරීම ඔබට අවශ්‍ය නම් ඒ සඳහා insert function dialog box එක භාවිතා කරන්න පුළුවන්. මතුවන insert function dialog box වලින් search for function කරලා select function වලට ගිහලා අපිට අවශ්‍ය කරන function එකේ area එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට function එකක් මොන හරි එකට යන්න ඕන නම් අපිට පුළුවන් insert formulas වල තියෙන insert function වලට යන්න. formulas කියන tab එකේ insert function වලට ගියපුවම දැන් මට මෙතෙන්ද function එකක් insert කරන්න ඕන නම් දැන් මට මෙතෙන්ද insert කරන්න ඕන function එකක් කියලා insert function ගිහලා මම ඕන function එක මෙතනින් තෝරගන්නවා. මෙතෙන් count අද abs ද if ද sum ද මොන එකක් මට තෝරගන්න පුළුවන්. මෙතන පේන්න නැත්තම් search කරලා ගන්නත් පුළුවන්. මෙතනින් අපිට උවමනා එකක් search කරලා ගන්නත් පුළුවන්. ඉතින් මට මෙතන ඕන කියලා max කියන එක search කරලා go කිව්වම මෙන්න max කියන function එක ටක් ගාලා පෙන්නනවා. හරිද? ඒ වගේ function ඕන එකට අපිට මෙතන search කරලා යන්නත් පුළුවන් කියලා කිව්වේ. අපිට ඕන sum එක නම් sums type කරලා go කිව්වම sum කියන function එක පෙන්නනවා. මට okay කරන්න විතරයි දැන් තියෙන්නේ. okay කරලා මම cell range එක දෙනවා. කොහෙ තියෙන දේද මට මේ sum එකට අනුගත කරගන්න ඕන. මේ sum එක කියන function එකේ cell range එක මොකක්ද කියලා. මම කිව්වොත් මට මෙන්න මේ ටික එකතු කරලා දෙන්න කියලා select කරලා දුන්නොත් okay කිව්වොත් එimhe දැන් ඒ ටික එකතුව ටක් ගාලා ගන්න. ඒ කියන්නේ sum කියන එක function එකක් හරි මොකක් හරි සමාන ලකුණු type කරලා අපිට උවමනා දේ ගන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපිට ඒ දේම insert function වලට ගිහිල්ලා formulas වල insert function වලට ගිහිල්ලා අපිට ගන්න පුළුවන්. මෙතන තියෙන පෙන්නලා තියෙන දේවල් වලින් හෝ අපිට නොපෙන්වා තියෙන දේවල් තමයි මෙතන පෙන්නලා තියෙන කොටසයි. නොපෙන්වා තියෙන දේවල් තියෙනවා නම් මෙතන type කරලා ගන්න පුළුවන්. අපි function එක දන්නවනම් එහෙම නැත්නම් මෙතෙන්ට ගිහිල්ලා අපිට පුළුවන් all කියන එක දාන්න financial function date and time then text වගේ logical function database function මේ ඕන එකක් අපිට තෝරලා ගන්න පුළුවන්. right ඉතින් ඉහළට වැඩ කිරීමේදී මම පොඩි රූපයක් වාට පෙන්නුවේ. දැන් ඔක්කොම සමහරට ඔලුවට වැටෙන්නේ නැතුව ඇති ගොඩක් අයට. හරිද? එතකොට මේ ටික කියවන්න ඒ වගේම වීඩියෝ එකක් යම් වෙලාවක බලන්න. මෙතන මේක කොහොමද ගන්න කියලා මම මේ පෙන්නපු ටික ඔය තියෙන්නේ. date time function එක වයි ගන්න ඕන නම් formulas වල date time වලට ගිහිල්ලා අපිට ඒක ගන්න පුළුවන්. මේ insert function එක තමයි මම පෙන්නුවේ. auto sum නම් එහෙම financial logical නම් ඒ ඕන එකක් අපිට ගන්න පුළුවන්. ඔයාලට කියවන්න දීලා තියෙනවා. right මේ ඒක ආවට පස්සේ මම අර ඉස්සෙල්ලා පෙන්නපු range එක select කරලා යන එක. ඒ වගේම auto sum එක. auto sum option එක දාන්නවා. select cell ගිහිල්ලා formula tab ගිහිල්ලා auto sum එකේ list එකේ ගිහිල්ලා මෙතනින් auto sum තෝරනවා. auto sum කියන්නේ ස්වයංක්‍රීයව කියන එක. මේ තියෙන ස්වයංක්‍රීය එකතුවක් ගත්ත විදිහ. ඒවා දැන් ඔයාලා දන්න නිසා මම එච්චර කාලය ගත කරන්නේ. ඊට අමතරව basic excel formulas 7ක් දීලා තියෙනවා.
Excel වල තියෙන basic formulas 7ක් නේද? ඒකේ පළවෙනි එක sum එක. sum එක ගැන තමයි ගොඩක් කියවෙන්නේ. sum එක ගැන දැන් අපි අය කතා කරන්න ඕනේ නැති නිසා sum එක අතහැරලා යනවා. මොකද්ද sum එකේ තියෙන? ඔයාලට මෙන්න මේ අභ්‍යාසය හදන්න තියෙන sum එකෙන්. හරිද? sum එකේ නම් දැන් ගන්න පුළුවන් ක්‍රම තුනක් දන්නවනේ ඔයා. එක තමයි මොකද්ද? සමාන ලකුණ ගහලා sum කියලා type කරලා මෙතන තියෙන පරාසය වරහන් ඇතුලේ select කරලා දෙන එක. ඕකනේ පළවෙනි ක්‍රමය දැන් අපි ඉගෙන ගත්තා. දෙවෙනි ක්‍රමය මොකද්ද? දෙවෙනි ක්‍රමය තමයි මොකද්ද? insert formula ගිහිල්ලා මෙතන තියෙනවා auto sum කියන එක නැත්නම් insert function කියන එක. insert function කියන එකෙන් මෙතනින් අපි ගන්නවා sum කියලා. ඉතින් මේවා අමාරු තැන්. මොකද ඉතින් අමාරුවත් කමන්නේ කරොත් මේ sum කියන එක ආවා. ඊට පස්සේ මම sum කියන එක select කරලා okay කරාම sum එකේ පරාසය අහනවා මොකද්ද කියලා. මට තියෙන මෙන්න මේ පරාස select කරලා දෙන එකයි. පරාස select කරලා okay කරාම එතන sum එක එනවා. තුන්වෙනි ක්‍රමය මොකද්ද? auto sum. ඔයා දන්න auto sum. හරිද? අදාළ සෙල් එකට වුවමනා තැනට ගියා. ඊට පස්සේ home tab එකකට ගියට පස්සේ auto sum හම්බෙන්නේ. auto sum click කරාම වුවමනා පරාස select කරනවා enter එකක් දෙනවා. උත්තර හොයාගන්න හැටි. මේ දෙකත් ඒ කැමති ඕන ක්‍රමයකින් එකතු ගන්න. හැබැයි මේකේ වට කියනවා තව එකක්. මේකේ කියනවා මොකද්ද? මේ කොළ වර්ණ යොදා ඇති සෙල් වල අගයන් පමණක් එකතු කරන්න. එහෙනම් කොළ වර්ගයක තියෙන සෙල් වල අගයන් එකතු කරන්න නම් ඔයාලට මේ ක්‍රමයට ගිහිල්ලා බෑ. එහෙනම් ඔයාලට යන්න වෙන ක්‍රමය මොකද්ද? සමාන ලකුණ ගහලා නේද? sum ගහලා වරහණක් ඕපන් කරලා මේ ටිකේ පරාසය දීලා වරහණ වහලා ධන ලකුණ ගහලා අයත් වරහණක් ඕපන් කරලා හරිද? ඒ වරහණ වහලා හරිද? ධන ලකුණ ගහලා අයත් වරහණක් ඕපන් කරලා හරිද? ධන ලකුණ ගහලා අයත් වරහණක් ඕපන් කරලා මේ ටික සිලෙක්ට් කරලා දීලා වරහන් වහනවා. අල එන්ටර් කරාම උත්තරේ එනවා. right එතන ගැටලුවක් තියෙනවා. හරි? sum එක නැතුව එතන දෙන්න වෙන්නේ අපිට. සමානයි එහෙම ගන්න පුළුවන්. එතන මේ ටිකත් ඔයාලට අමතරව සිලෙක්ට් කරලා ගන්න වෙන්නේ. මේ ඔක්කොම ගේම උත්තරේ ගන්න එපා කියලා මේ කියන්නේ. මේ සුදු පාට තියෙනවෙන් කළු පාට අපුරු තියෙනවා ගන්න එපා. කොළ පාට තියෙන ටික විතරක් සිලෙක්ට් කරලා උත්තර ගන්න කියලා කියන්නේ. එහෙම හදන්න ඇති. එහෙම හදන්න කියලා ගැටලුව ආපහු එහෙම ඉන්නවනම් කියන්නේ. sum එකේ ස්වරූපය මම කිව්වේ. sum එක විවිධාකාරයෙන් භාවිත කරන්න පුළුවන්. right. ඊට පස්සේ average එක. එදිනේ sum එක ගන්න විදිහ. අතරින් පතර ගන්න ඕන මෙන්න තව ක්‍රමයක් තියෙනවා. අතරින් පතර sum එක ගන්න ඕන නම් දැන් මැද තියෙනව සංඛ්‍යා ගන්න නැතුව ගන්න ඕන නම් මේ අදාළ සෙල් පරාසයෙන් පස්සේ කමා එකක් දෙනවා. කමා එක දීලා තමයි ගන්න තියෙන්නේ. සෙල් පරාස දැන් මෙතන තුනක් තියෙනවනේ. මේ ඔයාලට කල කරලා තියෙන ලානිල් පාටෙන් තියෙන සෙල් පරාස සිලෙක්ට් කරගත්තට පස්සේ මේ C2 to C7 කියලා එනවා. කමා එකක් දුන්නා මේ රතු පාටෙන් තියෙන එක C9 කියලා සිලෙක්ට් කරගත්ත එක උඩ කමා එකක් දෙනවා. ඊට පස්සේ මේ C12 වල ඉඳලා C15 දක්වා තියෙන පරාස දීලා එන්ටර් කරනවා. එතකොට අර විදිහට එනවා. අර මම ගත්ත ක්‍රමයට අමතරවත් ගන්න පුළුවන් උත්තරය. හරි මේ තියෙන්නේ උත්තරේ අරගත්තු ආකාරය. මෙතන උත්තරේ ගන්න විදිහ පෙන්ලා තිනවා. ගත්තට පස්සේ මේ උත්තරේ පෙන්ලා තියෙන විදිහ මේ තියෙනවා. ඉතින් ඊතන නවීන ක්‍රම සිදු කරන ආකාරයේ ලබාගෙන ඇති පිළිතුර. ඊමකට ලේසි වෙන්නේ. average. average කියන එක එදා මම කියලා දුන්නා වලට average කියන්නේ සමාන average එක කියන්නේ හැම වෙලේම මුළු එකතුව වාර කීයක් අනුවද ඇවිල්ලා තියෙන්නේ. ඒක තව සරල කරලා කිව්වොත් මුළු එකතුව අදාළ වාර ගානෙන් බෙදපුවම එන උත්තරේ තමයි average එක. මුළු එකතුව අදාළ වාර ගානෙන් බෙදපුවම එන උත්තරේ තමයි average එක. මේ function එක ගොඩනගෙන විදිය. average එකේ function එක ගොඩනගෙන විදිය. average කියන function එක අංක 1
ඒ වගේම අංක 2 අතර පරාසය කොච්චරද කියලා ඇවරේජ් එකකින් කියන්නේ. එතකොට උදාහරණයක් තව දීලා තියෙනවා average B2 to B11 කියන පරාසය එකතු කරලා අඩු කරන්න සම් එකක් එකතුවක් තියෙනවා. B2 to B11 බෙදීම 10 10 ඒ කියන්නේ වාර 10ක් වෙනවා. ඒ වගේ average එක ගන්න පුළුවන් ෆන්ක්ෂන් එක ගොඩනගෙන විදිය. මෙතන එහෙම ගත්ත එකක් සම් එක ලබා ගන්නවා. මෙතන C ප්‍රමාණය සම් එක ලබා ගන්නවා. ඊට පස්සේ average ඊට පස්සේ මේක ලබා ගන්න ෆන්ක්ෂන් එක ගන්න විදිය. average කියන ෆන්ක්ෂන් එක භාවිතා වෙන විදිය. ඊට පස්සේ උත්තරේ ආවට පස්සේ මෙතන තියෙන විදිය. right ඒකේ average එක අපි අරගෙන බලමු. එන්න ගියා. සමානයි බෙදීම වාර ගාන කීයද 4. අමත් ගන්න පුළුවන්. average එකට. ඒ කියන්නේ CA 4ක් වාර 4ක් 400යි ඒක 4ෙන් බෙදපුවම අයත් 100. මේකත් අපි මේ විදිහට ගමු. සම් කියන්නේ එකතුව මේ රේන්ජ් එක වාර ගාන කීයද කියලා බලනවා. 1යි 4යි 6යි 7යි ස්ලෑෂ් එක 7 බෙදීම 7 උත්තරේ එනවා. අපි මේකේ බලමු ෆන්ක්ෂන් එකට ගිහිල්ලා ඔටෝ සම් මෙතෙන් ඇවරේජ් ඕන. මෙතන තියෙන ඔටෝ සම් එකට යකින් ඔටෝ සම් කියන්නේ සෙන්ට්‍රි එකතු ඇවරේජ් කියලා. ක්ලික් කළාම මේ සෙල් රේන්ජ් එක ගන්නවා. සෙල් රේන්ජ් එක අරගෙන තියෙනවා. අපිට එන්ටර් කරන්න විතරයි තියෙන්නේ. මේ විදිහට මේ ටිකකට අපිට ගන්න පුළුවන්. ෆෝමියුලාස් ගිහිල්ලත් අපිට පුළුවන් මේකේ ඔටෝ සම් එකේ තියෙන නැත්නම් ඉන්සර්ට් ෆන්ක්ෂන් එකේ තියෙන. ඒ තැන් ඕන එකකින් අපිට ඇවරේජ් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් අපිට ගොඩක් දුර යන්න ඕනේ නැහැ. මෙතන ඔටෝ සම් එකේ තියෙන නිසා එතනින්ම ගන්න පුළුවන් ඇවරේජ් එක. ඇවරේජ් සිලෙක්ට් කරපුවම ඒ ඇවරේජ් එක එනවා. මේ හැම එකකම ඇවරේජ් එක අපිට ගන්න පුළුවන්. මේ දෙක එකතුව ගන්න මේ දෙපැත්ත අරගෙන මෙතෙන්ද ඇවරේජ් එක ගන්න. අපිට මේ දෙක එකතුව ගන්න පුළුවන්. 100යි. ඊට පස්සේ අපි දන්නවා ඒක මෙහෙම කොපි කරලා පේස්ට් කරන එක. මෙතන කොපි කරලා පේස්ට් කළා. ඊට මෙතෙන්ද ඇවරේජ් එක ගන්න. ඔයාලා හොයපු විදිහේ වෙන එකක්ද දන්නේ නැහැ. ඔන්න මම උත්තර ටික ඔයාලට අරන් දීලා තියෙනවා. මේ ටිකත් ඇවරේජ් එක එහෙම ගන්න පුළුවන්. ඉතින් ඇවරේජ් එක ගන්න. එකක් ගත්තට පස්සේ මේ විදිහට කොපි කරලා මේ පැත්තට දාගන්න. එනර්ජිලා ඇවරේජ් එක ගන්නවා. මේ කමාන්ඩ් එක ප්‍රැක්ටිස් කරන්න තමයි ටික දීලා තියෙන්නේ. ඒකවර කමාන්ඩ්ස් කීපයක් ප්‍රැක්ටිස් වෙනවා. මේක ඇවරේජ් එක මෙතෙන්ද ගන්න. right count numbers එකෙන් වෙන්නේ count numbers function එක මගින් සංඛ්‍යාත්මක අගයන් පමණක් අඩංගු ලබා දී ඇති පරාසයක ඇති සියලුම සෙල් වල සංඛ්‍යා ඇති වාර ගණන ගණනය කර පෙන්වනවා. count numbers මෙහිදී හිස් සෙල් හා සංඛ්‍යාත්මක අගයන් නොමැති සෙල් අක්ෂර වෙන දේ ඇති ගණනය කිරීම ඇතුළත් නොකරයි. ඒ වගේම මේක හොඳට මතක තියාගන්න ඕනේ. මෙහිදී හිස් සෙල් හා සංඛ්‍යාත්මක අගයන් නොමැති තියෙන සෙල්ස් කියන අකුරු වගේ තියෙන තැන් නැත්නම් දිනය වගේ තියෙන තැන් ගණනය කිරීම ඇතුළත් නොකරනවා. ඔය හැතනකදී සෙල් පරාසයක හිස්ව තිබුණොත් එක තැනක මැද ඒව ගණන් කරන්න. ඒ වගේම අකුරු වගේ දේවල් තිබුණොත් සංකේත සලකුණු වගේ තිබුණොත් ඒව ගන්නෙත් නැහැ. count මේ තියෙන උදාහරණේ count එකට ගිහිල්ලා අදාළ පරාසය දුන්නාට පස්සේ එතන තියෙන count එක පෙන්වනවා. count එක කියලා කියන්නේ වාර ගන්න. ඒකත් අපිට සමහර වැඩ කරනට ඕන වෙනවා. අපි දුමු මිනිස්සු
ප්‍රමාණයක් කොහේ තැනක වැඩකට යොදවලා ඉන්නවා නම් ෂීට් එක පුරාම යාගේ දත්ත තියෙනවා නම් අපිට ගණන් කරන්න 1 2 3 4 5 කියලා ගණන් කරන්න ඕනේ නැහැ. කවුන්ට් කියන කමාන්ඩ් එකට ගිහපුම මේක ටක් ගාලා ඔටෝමැටිකලි ගාන කීයද කියලා කියනවා. වැඩට ඉන්න අද දවසේ වැඩ කරපු ගාන කීයද? එහෙම නැත්නම් අද දවසේ නිෂ්පාදනය කරපු ඒකක ගාන කීයද? නැත්නම් ස්ටොක් එක කීයද? ආදි වශයෙන් කවුන්ට් කියන කමාන්ඩ් එක භාවිත කරලා අපිට යන්න පුළුවන්. ඒකත් හරිම ලේසි. කවුන්ට් එකේ මේක අවස්ථාවක් තියෙන්නේ. මෙතන හිස්තම් මොකුත්ම නැහැ. මේ විදිහට සිලෙක්ට් කරලා දීපුම උත්තරේ ගන්න. හැබැයි මේ තියෙන ඒ වගේ අවස්ථාවක් මේ දෙවෙනි අවස්ථාව වලට පේනවා ඇති මේ හිස්තම් තියෙනවා අරගෙන නැහැ මෙතන. දැන් මෙතන සෙල් තියෙනවා 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි. එනවට සෙල් 7ක විතර data තියෙන්නේ. 1 2 3යි 4යි 5යි 6යි 7යි. ඒ සෙල් 7 තියෙන data විතරයි අරන් තියෙන්නේ. ඊටුව එයා අතහැරලා ගණන් කරන්නේ නැහැ. ඒ වගේ අපිට මේක යූස් කරන්න පුළුවන් තමයි වැඩ කරන වෙලාවට වැඩ කරන තැන්වලදී මෙතනක් තියෙන්නේ කවුන්ට් එක 6යි අරන් තියෙන්නේ. මේ AB කියන එක අරන්නේ. ඒ වගේ හිස්තැන් තියෙන එක මේ වගේ අකුරු සංකේත සහිත අකුරු තියෙනවා. දිනයන් තියෙනවා. ඩොලර් සයින් වගේ තියෙනවා අරගෙන නැහැ. 1 2 3යි 1 2 3යි 4යි 5යි 6යි. මේ දෙක අරගෙන තියෙනවා. ඉස් අවකාශය අකුරු විතර අරගෙන 1 2 3යි 4යි 5යි 6යි. මේ ඉලක්කම් සහිතව තියෙන ටික ඔක්කොම අරගෙන තියෙනවා. හැබැයි මේ අකුරු තියෙන තැන් හිස් අවකාශ දෙක ඒ වගේම මෙතන තියෙන මේ සංකේතයක් එක්ක අකුරු යොදලා තියෙන ටික අරගෙන නැහැ. ඒ කවුන්ට් කියන එකේ ස්වභාවය. කවුන්ට් කියන අභ්‍යාසය වා කරනකොට එහෙනම් මේකේ කවුන්ට් කියන අභ්‍යාසයට ගිහිල්ලා මේක වාට කරන්න පුළුවන් අභ්‍යාසය ටයිප් කරගෙන හදාන කරන්න පුළුවන්. මේක අපි මෙතන ඉඳලා දුන්නොත් 9යි කියලා අරන් තියෙනවානේ 6යි කියලා අරන් තියෙනවා 10යි කියලා අරන් තියෙනවා. හරි ඊටු ටික වාට කරන්න දීලා තියෙනවා. මේක අපිට කරලා බලන්න පුළුවන් වුණා මේවත් මකලා අපි කරමු. ඒකට අපි මේ අධ්‍යයනය කරනකොට select කළා මෙතන තියෙනවා සිග්මා එකේම count කියලා count numbers කියලා. අපි සමහරලාට මේ මුල දෙක විතරයි මෙයා දැන් ගත්තේ. මේ මුල ඉඳලම සමහරලාට මේ එක එහෙම ගන්න එපා. ඒක ගත්තොත් ඒකත් සංඛ්‍යාවක් ඇතුළට ගන්න පුළුවන්. මේ ටික විතරයි ගන්න. select කරලා දෙනවා. දීලා enter දීපු ගමන් එයා 9යි කියලා ගත්තා. මෙතනත් ඒ විදිහට. දකින්න ඕන මෙතන ස්පේසස් විතරයි තියෙන්නේ. මේකේ තියෙනවා ඉලක්කම් සමහර ඒවා ස්පේසස් වලට අමතරව ඉලක්කම් සාමාන්‍ය ඉලක්කම් වලට අමතරව මෙතන තියෙනවා 45 අඩු කිරීම 25 වගේ ඉලක්කම් දෙකකුත් සංඛ්‍යා දෙකකුත්. ඒ දෙකත් ගන්නවද කියලා අපි බලමු දැන්. දැන් ඔයා දැක්ක ස්පේසස් නම් ගන්නෙම නැහැ. හිස් අවකාශ ගන්නෙම නැහැ. හරිද මේකේ 5යි කියලා ගත්තේ. 1 2 3 4 5යි. මෙයා ගත්තෙත් නැහැ. එයා ටෙක්ස්ට් එකක් හැරෙට අරගෙන තියෙනවා. මේ හිස්තැන් මොනවත්ම අරගෙන නැහැ. මේකේ බලනවා හලෝ කියන එක ගන්නවද? මේ ඩොලර් 500 කියන එක ගන්නවද? අනිත් ඒවා නෝමල් ඉලක්කන්නේ තියෙන්නේ. ආබෝධයට දා ගන්න ඕනේ ඒ ටික. කවුන්ට් එකේදී මොනවද වෙන්නේ කියලා. 9ක් ගත්තා. 9 කියන්නේ ගණන් කරලා බලන 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි මේ ඩොලර් 500ත් අරගෙන හැබැයි හලෝ කියන එක අරගෙන නැහැ. දැන් මේ වගේ ඒ විදිහටම මට තේරෙනවා මේ දේවල් ගන්න අකුරු තියෙනවා මේ හිස්තැන් ගන්න අනිත් ඒවා ගන්න. මට එකක් පුළුවන්. මේකෙත් ඕන අපි බලමු අරගෙන. ඒ විදිහට මේ පැත්තට අපිට පුළුවන් count numbers කියන එක ගන්න. දැන් අපිට හොයාගන්න බැරුව මේ උඩ සිලෙක්ට් කරගත්තේ. ඒ වෙලාවට අපි ටක් ගාලා මේ පැත්ත අරගෙන අදාළ ප්‍රදේශය පෙන්වන්න ඕනේ. right. එහෙනම් අරගෙන බලන්න මේ හැම එකකම ඔයාට count එක ගන්න විදිය පෙන්වන්න. count එක. sorry අපිට පොඩි වැරදීමක් වුණා. අපි කලේ count එක අරගෙන count එක තමයි කරන්න දෙන්නේ. right. කමක් නෑ. count එකත් ඒ විදිහමයි. දැන් මේකට ගිහලා ඔයාලා එහෙම set කරලා බලන්න. බලපුව වාට පෙන්වන්න. count එක. මම ඉස්සෙල්ලා count කියන එකට ගිහලා තියෙන්නේ. sorry. බලමු දැන් count එකෙන් මොකද්ද වෙන්නේ කියලා. count
count function මෙන් නොව කවුන්ටර් විසින් ලබා දී ඇති පරාසය his cell හැර අනිකුත් සියලුම සෙල් ගණනය කර පෙන්වනවා. his cell විතරයි. අනිත් ඒවා ඔක්කොම පෙන්වනවා. මේ දිනයන් වේලාවන් අක්ෂර තාරක වගේයන් දෝෂ වැනි සියලුම දේ ගණනය කරයි. එහෙනම් වර්ගය නොසලකා සියලුම දේ ගණනය කරන එක කවුන්ටර් එකෙන් වෙන්නේ. වර්ගයක් යාට වැඩක් නැහැ. යා කවුන්ට් කරලා පෙන්වනවා කවුන්ටර් කියන එකෙන්. හැබැයි හිස් අවකාශය තිබ්බොත් ඒක ගන්නෙ නැත. හිස් තැන් තිබුණොත් ගන්නෙ නැහැ. මේක කවුන්ටර් දාලා බලන්න මේක කොහොමද වෙන්නේ කියලා. මෙතන කවුන්ටර් කියන එක නැහැ. more function වලට ගියොත් කවුන්ටර් හොයා ගන්න පුළුවන්. මෙතන අපිට ෆෝමියුලා වලට ගිහිල්ලා ෆෝමියුලා එකට ගිහිල්ලා මෙතනින් yes more function වලින් insert function වලින් අපිට කවුන්ටර් එක ගන්න පුළුවන්. මේ තියෙන කවුන්ටර් එක අරගෙන ඕකේ කරලා අපි කවුන්ට් එක මේකේ කවුන්ටර් එක පෙන්වනවා. මේ ටික පෙන්වන්න කියලා අපි කියනවා. එන්න අපිට ඕන more functions වලට ගිහිල්ලා කවුන්ටර් select කරලා ඕකේ කළාම අපිට පරාසය දෙන්න කියනවා. අපි පරාසය මෙතන ඉඳලා පහළට පෙන්වනවා. එන්න මේ ටිකේ කවුන්ටර් එක පෙන්වනවා. අපි පෙන්වනවා 8යි කියලා. හරිද? මේ තැන් මේ තව එකක් අපි අරන් බලමු. මේක අරන් බලමු. auto sum වලට ගිහලා more function වලට ගිහිල්ලා මේක පොඩ්ඩක් මෙහාට ඇදලා ගන්නවා. counter select කරලා okay කරපුවම එතන මේ ටික select කරලා අපි දෙනවා. 12යි කියලා පෙන්නනවා. ඉස් අවකාශයක් තිබ්බොත් විතරක් ඒක ගන්න අනිත් ඒවා ඔක්කොම ගන්න. counter එක කරන තාලේ. ගැටලු නැතුව ඇති කියලා මම හිතනවා ඒ ටිකේ. ඊළඟට if එකයි trim එකයි min එකයි අපිට ඊළඟ දවසේ කරන්න පුළුවන් පැක් වගේ යන්න ඉස්සෙල්ලා මේ ටික ඉවර කරන්න පුළුවන්. හරි මම හිතන්නේ එහෙනම් ඊට වඩා අද ක්ලාස් එක කරන්න අපිට ටයිම් එකක් ඉන්නේ නැහැ. කරන්න බැරි වෙච්ච දරුවෝ දැන් මුල ඉඳලා ඔන්න කරගන්න. විශේෂයෙන් මම කියනවා ටයිප් කරන එක තමයි වැදගත්ම දේ. ටයිප් කරලා sheet එක හරියටම A4 කරලා set කරගන්න එක. මේ commands එක ඕන වෙලාවට අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ net එකේ ගිහලා ගහලා බලුවත් එයාගොල්ලෝ දැන් Google වලදී පෙන්වනවා කරන ක්‍රමය මොකද්ද වෙන්න ඕන අඩුපාඩු ඔක්කොම පෙන්වනවා. අද මැනේජ්මන්ට් කරන්නෙත් නැහැ. අපි ඊළඟ අඟහරුවාද නැවත සුපුරුදු පරිදි 6ට පටන් අරගෙන ක්ලාස් දෙකම කරමු. ගැටලු මොන හරි තියෙනවද ළමයිට? නැස ගැටලු නෑ. හරි. ඔයගොල්ලන්ගේ පේමන්ට් අර රුපියල් 1000 ගානේ බැනලා තියෙන අය ඉතුරු රුපියල් 2000 ගාන දැන් බැන්දට කමක් නැහැ. බැනලා ඉවර කරගන්න. මොකද නැත්තම් අවසාන කොට අමාරු වෙන්නේ. බැනලා ඒ රිසිට් එකත් අර විදිහටම ගෲප්ස් වලට දාලා තියෙනවා. එහෙනම් වෙන මොකුත් නැත්නම් අද ඉවර කරනවා ක්ලාස් එක. අහන්න මොකුත් නැහැනේ කාටවත්. එහෙනම් thank you very much. Good night all. හැමෝම පරිස්සමින් ඉන්න. Okay, good night. Thank you, sir. Good night, Good sir. night.